right. Right. Sorry, upload එකක් වුණා. ඔයගොල්ලන්ට බලන්න තියනවාද බලන්න මෙන්න මේ ෆයිල් එක අපේ මේ සිස්ටම් එකේ තිබෙන මෙන්න මේ investment banking mergers and acquisition -lbo කියන ෆයිල් එක ඇවිල්ලා තියනවාද කලින් ඔයගොල්ලන්ට? සුරේෂ් කවුරු හරි ඉන්නවද? කියන්න පුළුවන්ද මම? Hello, mergers and acquisition එකේ part 1 එකක් තියෙනවා. ඒක අපි කලින් කරේ ප්‍රභාගයක් කරලා ඒකේ. right. Mergers and acquisition part 1 එක investment banking කියලා mergers and acquisition -lbo කියලා එකක් ආවේ නැද්ද? එහෙම එකක් ආව නෑ. අර ගිය සතියේ ආව investment banking කියන එකේ question වගේක් අර. හරි. මෙන්න මේක. ඔව් question ටික මේක. අර ව්‍යාපාරික අරමුණු ළඟා කර ගැනීමට කියන එකනේ. හරි. ඒක දෙකකට අප්ලෝඩ් වෙලා තියෙන්නේ. දැන් ආපහු මම fresh copy එකක් අප්ලෝඩ් කරා. මේ පැත්තෙන් මම මේ machine එකෙත් open කරා. ඒක ඕගොල්ලන්ට පුළුවන්ද දැන් ගිහිල්ලා view කරගන්න පුළුවන්ද? කමන්නේ විනාඩියකට sign out වුණා. හොඳයි. දැන් බලන්න අප්ලෝඩ් එකේ ඇති ලයින් එකේ ඉන්න ගමන් පුළුවන් නම් නැත්තම් කමන්නේ sign out වෙලා අපහු sign in යන්න. හරි. හරිද? ඔව් සර් හරි. හරිනේ. right. okay. ඒක තියෙනවානේ. right. දැන් දාලා right. අපි අගිය සතියේ කතා කරපු එකේ තව එක කොටසක් තියෙනවා. අපි ඊට පස්සේ දැන් එන සතියේ ඒක අපි කතා කරමු. අපි මේක දැනට පටන් ගමු. අපි ගිය සතියේ කතා කරේ mergers and acquisitions එකේ part 1 එක. ඒකේ අපි කතා කරා මොකද්ද ඒකාබද්ධ වීමක් කියන්නේ, මොකද්ද අත්පත් කර ගැනීමක්, මොකද්ද amalgamation එකක් කියන්නේ. හරි. සමාගම් දෙකක් අතර සිද්ධ වෙන ඒකාබද්ධ වීම ස්වරූප අපි කීපයක් කතා කරා. ඒකෙදි කොහොමද මේ අත්පත් කර ගැනීමකදී ඒ ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ? merger එකකදී ඒ merger එකේ types මොනවද? ඊට පස්සේ අපි කතා කරා acquisition එකකදී නැත්නම් අත්පත් කර ගැනීමකදී කොහොමද අත්පත් කරගනු ලබන සමාගම ඒ අත්පත් කර ගැනීමට කැමැත්තක් නැත්නම්, ඒගොල්ලන්ගේ කන්සෙන්ට් එකක් නැත්නම්, ඒගොල්ලන්ගේ ඒක සම්බන්ධ ලැබියාවක් නැත්නම්, ඒගොල්ලන් ඒ සම්බන්ධයෙන් ගන්න ඩිෆෙන්සිව් ඇක්ට්ස් මොනවද? නැත්නම් ඒක අත්පත් කර ගැනීමෙන් වැළැක්වීමට ඒගොල්ලන් ගන්න ක්‍රියාමාර්ග මොනවද කියලා අපි කතා කරා. pre offer post offer කියලා pre-offer mechanism, post-offer mechanism කියලා තත්ත්වයන් දෙකක් යටතේ අපි ඒක කතා කරා. එතකොට pre-offer defense mechanism එකෙන් තමයි ගොඩක් දුරට ප්‍රශ්න අහලා තියෙන්නේ. ඒ වුණාට ඕගොල්ලන් ඒක සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම මේ දැනගත යුතුයි. ඒක ටිකක් frequently අහන area එකක් හින්දා. ඊට අමතරව අපි ගියොත් දැන් ගිය සතියක කැච් කරගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට තමයි අපි මම මේ කියන්නේ. ඊට පස්සේ ඒකාබද්ධ වීමේ මූලික පදනම් කතා කරා. උකහා ගැනීම තුලින් නැත්නම් merger through absorption කියන එක කතා කරා. ඊට පස්සේ merger through consolidation එකක්
ආකාරයකට කොහොමද අපි ඒකාබද්ධ වීම සිද්ධ. දැන් විභාග වලට ප්‍රශ්න අහනවා ඒකේ වෙනස් ආකාරයකට. දැන් සාමූහික ඒකාබද්ධ වීම උදාහරණයකට ගත්තොත් ඒක ස්ටැටියුටරි කන්සොලිඩේෂන් කියලා වචනෙනුත් ඒගොල්ලන් ප්‍රශ්න අහන්න පුළුවන්. උකහා ගැනීම තුලින් ඒකාබද්ධ වීමත් ස්ටැටියුටරි merger කියන ආකාරය හැටියටත් මේව කරනවා. නැත්නම් merger through absorption කියන්නේ ඒ කියන ආකාරයමයි. ඊට පස්සේ පරිපාලිත ඒකාබද්ධ වීම subsidiary merger. ඒ කියන්නේ subsidiary එකක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒතකොට ඒකාබද්ධ වීමේදී අත්පත් කර ගැනීමකදී සමහර වෙලාවට පරිපාලිතයක් ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා මම ඊයේ සතියේ කතා කරා. ඒතකොට සමාගම් දෙක ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා. මව් සමාගමට අයිති පරිපාලිතයේ 50%කට එහා කොටසක්. නමුත් ඒක 100% දක්වාත් යන්න පුළුවන්. ඒතකොට පූර්ණ අනුබද්ධිත සමාගමක් හැටියට ක්‍රියාත්මක වෙනවා කියලා අපි ඒක ගිය සතියේ කතා කරා. එතකොට අර හොස්ටයිල් ටේක් ඕවර් එකක්. ඒ කියන්නේ බලහත්කාරී පවරා ගැනීමක් වගේ ආකාරයකදී තමයි අර ඩිෆෙන්ස් මෙකනිසම් අපි ගිය සතියේ කතා කරපු ඒ කොටස අපිට වැදගත් වෙන්නේ. අපි එතනින් පස්සේ තව කොටසක් තියෙනවා ඇත්තටම ඒකාබද්ධ වීමේ ආකාරයන්. ඒකත් ෆ්‍රීකවන්ට්ලි අහන කොටසක්. ඒක මම මෙතන ඕපන් කරේ නෑ. ඒ වුණාට ඔයගොල්ලෝ ඒ ටියුට් එකේ ඒ කොටසට ගියොත් ඒකාබද්ධ වීමේ ආකාරයන් කිහිපයක් දක්වලා තියෙනවා. ඕකෙන් මූලිකවම තියෙන්නේ 4යි. සමාන්තර නැත්නම් තිරස් ඒකාබද්ධ වීම, සිරස් ඒකාබද්ධ වීම, සාන්ද්‍රානික ඒකාබද්ධ වීම නැත්නම් කොන්ජෙනරික් merger කියන එක, අනිත් එක සාමූහික ඒකාබද්ධ වීම කියන ආකාර 4. නමුත් ක්ලාසිෆිකේෂන් වල නැත්නම් වඩා විස්තරාත්මකව මේවා මේ අපිට මේ ඒකාබද්ධ වීම ගැන විස්තර කරන තැන්වල තව භාණ්ඩ ප්‍රසාරණ ඒකාබද්ධ වීමයි වෙළඳපළ ප්‍රසාරණ ඒකාබද්ධ වීමයි ඇතුළත් කරලා තියෙනවා. ඒකින්ද ඒකත් දැනගන්න එක හොඳයි. නමුත් අත්‍යවශ්‍යයෙන්ම ඒකාබද්ධ වීම සම්බන්ධයෙන් ආකාර 4ක් නැත්නම් ආකාරයන් කියන්න කියලා විභාගයට ආවොත් ඒ මූලික 4 කිව්වොත් ඒකේ වැරද්දක් නැහැ. ඒතර අපි එකින් එක බලමු එක මොනවද මේ එක ආකාරයන් කියලා. සමාන්තර නැත්නම් තිරස්. ඒ කියන්නේ තිරස් අතට ඒකාබද්ධ වීමේ ආකාරයක් තමයි ඒකෙන් වෙන්නේ. ඒ කියන්නේ එක හා සමාන ව්‍යාපාර ක්ෂේත්‍රයේ සමාන සමාගම් අතර සිද්ධ වෙන ඒකාබද්ධ වීම තමයි මේකේ මූලික වශයෙන්ම සිද්ධ වෙන්නේ සමාන්තර ඒකාබද්ධ වීමෙන්. එතකොට ඒකෙදි මම හිතනවා මේ නෝට් එකේ එහෙමම ඇති. ඒ ටික තියෙනවද? ඒකේ මූලික අරමුණු ටික මම දීලා තියෙනවද? අවුනේ අරමුණු දීලා තියෙනවනේ. එතකොට ඒක අර අපි කිව්වා වගේ දැන් වෙළඳපළ මම ඉස්සෙල්ලා කිව්වා සමහරට මේ වගේ වෙළඳපළ කොටස ඒ කියන සමාගමේ මේක මුළු සමස්ත වෙළඳපළ මේක තමයි ඒ කියන සමාගමේ වෙළඳපළ. එතකොට අපි කියමු මේ තේ කොළ වගේ එකක් ගන්න බෑ. පෝසිලෙන් ප්‍රොඩක්ට් එකක් මොන හරි පෝසිලෙන් ප්‍රොඩක්ට් එකක් නම් මේගොල්ලන්ගේ වෙළඳපොළකට සමේ ඊළඟ B කියන සමාගමේ follower market follower ඒ කියන්නේ දෙවෙනියට වැඩිම වෙළඳපොළ කොටසක් හිමි සමාගම. ඒතර මේ වගේ සමාගමක මේ වගේ අපි කියමු මෙතන 30ක් තියෙනවා, මෙතන 18ක් තියෙනවා. එතකොට මෙන්න මේ වගේ එකම අංශයක මේගොල්ලන් ක්‍රියාත්මක වෙනවා. සැලකිය යුතු වෙළඳපොළ කොටස් දෙකක් සතුයි. අන්න ඒ වගේ සමාගම් දෙකක් අතර වෙන ඒකාබද්ධ වීමක්. එතකොට මේ දෙන්න එකතු වුණාම 48යි 52ක විතර කොටසක් ඒගොල්ලන්ට
අත්පත් කරගන්න පුළුවන් සම්පූර්ණ වශයෙන් එකතු වුණාම. ඇයි අර මම මුලින්ම කියපු සිනර්ජි ඉෆෙක්ට් එක. අපිට කොස්ට් එක පැත්තෙන් නැත්නම් පිරිවැය පැත්තෙන් ආදායම් පැත්තෙන් දෙපැත්තෙන්ම සිනර්ජි ඉෆෙක්ට් එක තියෙන්න පුළුවන්. පිරිවැය අඩු වෙනවා ආදායම් වැඩි වෙනවා. අර මම කිව්ව 1+1 කියන concept එක යටතේ ඒක සිද්ධ වෙනවා. ඒතර වෙළඳපොළ කොටසත් ඒ විදිහටම 148ක් නෙමෙයි 152ක් විතර වෙළඳපොළ කොටසකට මේගොල්ලන්ට රීච් වෙන්න පුළුවන් මර්ජර් එකකින්. ඒතකොට ඒ සිනර්ජි ඉෆෙක්ට් එකත් එක්ක. අන්න ඒ වගේ ඒ එකම ශේෂ්ත්‍රයට අයත් සමාගම් දෙකක ඒකාබද්ධ වීමක් තමයි සමාන්තර කියන්නේ. එතකොට එකම අංශයක බලවත් ලෙස ක්‍රියාකාරී සමාගමක් බිහි කිරීම. එතකොට මෙයා 130ක් මෙයා තව 110ක් විතර එයා වෙළඳපොලෙන් අත්පත් කර ගන්නවාට වඩා ලේසි එයා මේ වගේ B කියන සමාගම වගේ සමාගමක් එක්ක මර්ජර් එකකට යන්න එක. නැත්තම් ඒකාබද්ධ වීමකට යන එක. නැත්තම් අත්පත් කර ගැනීමක් වුණත් කරන්න පුළුවන්. ඒ වගේ එකකට යන එක එයාට වඩා පහසුයි ඒ වෙළඳපොළ කොටස වෙනත් විදිහකට අත්පත් කරගන්නවට වඩා. හරි. ඒතර ඊළඟ එකේ තියෙන්නේ ඒකයි වෙළඳපොළ කොටස අත්පත් කර ගැනීම. ඒතකොට ඒ කොටස එයාට නිරන්තරයෙන්ම ඒක හිමි වෙනවා. තුන්වෙනි එක තරංගකාරීත්වයට මුහුණ දීම. අන්න දැන් මේ ලොකු තරගයක් තියෙනවනේ මේත් එක්ක. තරංගකරුවාව මිලදී ගැනීමක්. නැත්තම් තරංගකරුවා එක්ක සහයෝගයෙන් කටයුතු කරලා වෙළඳපොළ කොටස වැඩි කිරීම තමයි. එතකොට අනිත් මේකේ ඉන්න අනිත් ප්ලේයර්ස්ලා අනිත් තරඟකරුවෝ ඔක්කොටම ලොකු තර්ජනයක් වෙනවා මේ වගේ ලොකු කොටසක් හිමි කරගෙන ඉන්න සමාගමක් එහෙම වගේ දෙකක් එකතු වුණාම. එතකොට ඒ තරඟකාරීත්වයට මුහුණ දෙන්න හොඳටම වැදගත් මේ සමාන්තර ඒකාබද්ධ වීම. දැන් සමාන්තර ඒකාබද්ධ වීමක වැදගත්කම නැත්නම් අරමුණු ඒකේ වාසි ඒ ඕන දෙයක් ඇහුවොත් ඒකට මේ විදිහට තමයි උත්තර වෙන්නේ. ඊට පස්සේ ආර්ථිකමය පළදාවන් වැඩි කරගෙනම අපි ඒක එකින් එකට මම ගිය සතිය දෙක වගේ අතර කරපු සෙෂන්ස් වල ඒක විස්තර කරා. අනිත් එක භූගෝලීය ව්‍යාප්තිය සහ තරංගය. අන්න භූගෝලීය වශයෙන් අපිට ඒක අත්පත් කර ගැනීම කරන්න පුළුවන්. කොළඹ වගේ බේස් වෙච්ච පදනම් වෙච්ච සමාගමක් මාතර හරි මහනුවර හරි අනුරාධපුර වගේ වෙන භූගෝලීය වශයෙන් වෙනස් වෙළඳපොළකට ඇතුළත් වෙන්න ඕන නම් ඒ කියන සමාගමෙම ඒ වගේ මර්ජර් එකකට යන්න පුළුවන්. ඒ වගේ ප්‍රාන්ත වශයෙන් ප්‍රාන්ත නෙමෙයි නගර වශයෙන් පවතින කුඩා ව්‍යාපාරයක් අත්පත් කර ගැනීමෙන් හරි ඒකාබද්ධ වීමෙන්. ඒතර ඒක තමයි සමාන්තර ඒකාබද්ධ වීම කියන එකකින් හඳුන්වන්නේ. අනිත් එක තමයි සිරස්. ඒ කියන්නේ සිරස් අතට මේ උඩ ඉඳන් පහළට ලේයර්ස් වලට ඒකාබද්ධ වීම සිද්ධ වෙන එක. යම් සමාගමක් හෝ සමාන්තර උපකාරක සේවා සපයන සමාගමක් හෝ තමන් අමුද්‍රව්‍ය තමන්ට අමුද්‍රව්‍ය සපයන හරි තමන්ට සේවා සපයන සමාගමක් අතර සිදුවන ඒකාබද්ධ වීමක්. මේක වැලියු චේන් එකේ තමන්ගේ අර දාමයට අදාළ සමාගම් අතර වෙන ඒකාබද්ධ වීමක් මිසක් තමන්ගේ ව්‍යාපාරයට සම්පූර්ණයෙන්ම වෙනස් ව්‍යාපාරාංශයක් නෙමෙයි. නමුත් අපි කියමු සුපර් මාකට් චේන් එකක් නේ. සුපිරි වෙළඳ සැලක් සුපර් මාකට් එකකට බඩු මොනවා හරි සප්ලයි කරන තොග වෙළඳ කරුවෙක්. අන්න එයාව අත්පත් කරගන්නවා. අපි කියමු හාල් සැපයුම් කරන සමාගමක් ඉන්නවා. ඒ හාල් සැපයුම් කාර සමාගමයි අදාළ සුපර් මාකට් එකයි ඒ සුපිරි වෙළඳ සැලයි ඒකාබද්ධ වීම සිද්ධ වෙනවා. ඒතර ඒකේ තියෙනවා මාජින් වාසියක්. ඒකේ ලාභ ආන්තිකයේ තියෙන වාසියක් එනවා. අපි ඒක එක්ස්ප්ලේන් කරොත් මෙන්න මේ විදිහට අපි ඒකේ වෙළඳ ආන්තිකයක් හම්බ වෙනවා. සුපර් මාකට් එක මේක නම්
right මේක අහල් හරි සහල් සැපයීම කරන සමාගම අපි A කියලා හැඳින්වුවොත් මේක B කියලා හැඳින්වුවොත් අපි හාල් සපයනවා දැන් මේ ඊට පස්සේ සුපර් මාකට් එකට දැන් සුපර් මාකට් එක තව කවුරු හරි ග්‍රොසරි එකකට ග්‍රොසරි එකක් නැත්තම් සිල්ලර වෙළඳෙකුට තව සැපීම කරනවා නම් එතකොට මෙන්න මේක තමයි සිරස් ඒකාබද්ධ වීම සිද්ධ වෙන්නේ මෙන්න මේ සුපර් මාකට් එකකට තව සුපර් මාකට් එකක් ඒකාබද්ධ වීම සමාන්තර හරි එකම ව්‍යාපාර ශාස්ත්‍රය මේක එක ව්‍යාපාර ශාස්ත්‍රය නෙමෙයි නමුත් තමන්ගේ සැපයුම් දාමේ හරි වැලියු චේන් එකේ කියනවා හරි වැලියු චේන් එක කියලා කියන මේ දාමේ ඒ සමාගම් අතර සිද්ධ වෙන මෙතනින් ඉදිරියට හරි මෙතනින් පිටුපසට හරි forward backward integration නැත්නම් merger කියලා කියනවා අන්න ඒ වගේ දෙයකදී ඒක තමයි සිරස් ඒකාබද්ධ වීම කියන්නේ. අර දැන් මේ උදාහරණේ කොහොමද සිරස් ඒකාබද්ධ වීම මේකට වාසිදායක වෙන්නේ කියලා බලමු. දැන් හාල් මෙයාට සපයනවා. අපි කියමු රුපියල් 85 ගානේ සපයන. 85යි මෙයාට කොස්ට් වෙනවා 75. මෙයාට පිරිවැය වෙනවා 75ක් මෙයා සපයනවා රුපියල් 85 ගානේ කිලෝ එක. හරි? එතකොට අපි ග්‍රොසරි එකට හරි සිල්ලර වෙළඳපළට මෙයා නිකුත් කරන්නේ කීය ගානද? 100 ගාන. විකුණුම් මිල. right? එතකොට සුපර් මාකට් එකේ සාමාන්‍ය එයාගේ මාජින් එක කීයද? එයාට කොස්ට් වෙන්නේ මෙයා මිලදී ගන්න ප්‍රයිස් එක 85. එයා විකුණන්නේ 100ට. එතකොට එයාගේ මාජින් එක කීයද? ඔන්න ඔක තමයි මාජින් එක. 85ට රුපියල් 15 ගානේ 100 තමයි එයාගේ මාජින් එක. දහසයි පොයින්ට් 6ක් යා මාජින් එකක් තියලා තමා සපයන්නේ. එයාට ඕනේ දැන් ඔය මාජින් එක වැඩි කරගන්න සහ මේකේ සම්පූර්ණ ඉෆෙක්ට් එක මේ බලපෑම සම්පූර්ණ එයාගේ යටතට ගන්න. එයා කෙලින්ම ඒ හාල් නිෂ්පාදනය කරන මේ මෝල අත්පත් කර ගැනීම තුළින් වැඩි ස්කේල් ඇඩ්වාන්ටේජ් එකක් ගන්න. දැන් එයා අත්පත් කර ගැනීම සිද්ධ කරනවා. දැන් එක ආයතනයක් හැටියට තමයි AB කියන්නේ. දැන් මොකද්ද මේකේ සිද්ධ වෙන එක? දැන් මේක මේ කියන ආයතනයේට හාල් 1 කිලෝ එකක පිරිවැය කීයද? පිරිවැය 75. එයාගේ විකුණුම් මිල කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මොකද මේ එක එන්ටිටි එකක් නැත්නම් එක ආයතනයක් යටතේ මේක ක්‍රියාත්මක වෙන්නේ. මෙතනින් දුන්නා මෙතනින් මෙයා විකුණුම් මිල කොහොමදවත් වෙනස් වෙන්නේ නැහැ. විකුණුම් මිල 100යි. එතකොට එයාගේ මාජින් එක කීයද? පිරිවැය මේක විකුණුම් මිල. දැන් කොච්චරක් එයාගේ වෙනසක් වෙලා තියෙනවද?
33.3ක එයාගේ ආන්තිකයේ වැඩිවීමක් මේකට against අරකට සාපේක්ෂව අත්පත් කර ගැනීමෙන් පසු එයාගේ තියෙන ලාභාන්තිකයේ වැඩිවීම ඇත්තටම 100%ක මාජින් එකේ වැඩිවීමක් වෙලා තියෙනවා 17 ඉඳන් 33 වෙනකන් එයාගේ මාජින් එක. අන්න ඒක තමයි මේ කියන vertical merge එකේ නැත්තම් සිරස් ඒකාබද්ධ වීමකදී මෙයාට වෙළඳපොලේ මාජින් එක වැඩි වෙන්නේ කොහොමද කියන එක ඔන්න ඔක තමයි. ඒක පොඩ්ඩක් ඔයගොල්ලෝ තියාගන්න. ඒක තේරුම් ගත්තොත් ඔයගොල්ලන්ට අර conceptually එක තේරුම් ගන්න ලේසි. ඒක කොහොමද සිද්ධ වෙන්නේ? Right. Okay. එතකොට ඒකේ දැන් මම කිව්වා ඒකේ තව කොටස් දෙකක් තියෙනවා. ඒකාබද්ධ වීම ආකාරයේ ඉදිරි ඒකාබද්ධ වීම එකක් අනිත් එක පසුපස ඒකාබද්ධ වීම. එතකොට ඉදිරි ඒකාබද්ධ වීම කියන්නේ යම් සමාගම කීපයක් අතර ඔය වෙන්න පුළුවන් සමාගම දෙකක් ගන්න අපි පහසුවට සමාගමක් එම සමාගම අමුද්‍රව්‍ය සපයන සමාගමත් සමග ඒකාබද්ධ වීමේ ආකාරය තමයි ඉදිරි ඒකාබද්ධ වීම කියලා කියන්නේ. ඒ කියන්නේ මෙන්න ඉදිරියට මේ සමාගම ඒකාබද්ධ වෙනවා මේ සමාගම. මේක ඉදිරි. නැත්තම් forward merge එක. මේක මේ සමාගම එක්ක ඉදිරි අමුද්‍රව්‍ය නැත්තම් තමන්ගේ තොග සපයන සමාගම ඉදිරි ඒකාබද්ධ වීම තම සමාගමෙන් සපයන දෙයක් නැත්නම් සේවා සපයනවා නම් තව සමාගමෙන් සේවා සපයනවා නම් තව යම් කිසි ආයතනයකට අන්න ඒ ආයතනයත් එක්ක එක ඉදිරි ඒකාබද්ධ වීම. පසුපස කියන්නේ යම් සමාගම ඒ සමාගමට අමුද්‍රව්‍ය හෝ භාණ්ඩ සපයන සමාගමක් සමග ඒකාබද්ධ වීම. දැන් අපි මේ එක්සැම්පල් එක කරේ පසුපස ඒකාබද්ධ වීම නැත්නම් බෑක්වර්ඩ් ඉන්ටිග්‍රේෂන් එකක් නැත්නම් බෑක්වර්ඩ් මර්ජ් එකක එක්සැම්පල් එක තමයි මේ පෙන්නන්නේ. ඒ කියන්නේ තමන්ගේ සමාගමට පිටිපස්සෙන් ඉන්න සමාගම තමන්ට සප්ලයි කරන තමන්ට සප්ලයර් කෙනෙක් එක්ක මේ තමන්ගේ සප්ලයර් එක්ක මර්ජ් වෙනවා නම් ඒක ඉදිරි ඒකාබද්ධ වෙන නැත්නම් forward merge එකක් විදිහට හඳුන්වනවා. right. එතකොට අපි අනිත් එක මූලික ටික අපි කරලා ඉමු. ඊට පස්සේ අනිත් merge type එක තමයි සාන්ද්‍රානික ඒකාබද්ධ වීම. ඒකේ අදහස වෙන්නේ ඒ සමාගම් දෙකේ වටිනාකම් නැත්තම් තාක්ෂණය නැත්තම් බෙදා හැරීම් ජාලය channels ඒ වගේ නිකන් සමාන ලක්ෂණ සහිත ඒවා සමාන වෙනවා ඒ සමාගම් දෙක අතර. ඒ වුණාට ප්‍රොඩක්ට් එක හරි මාකට් එක හරි වෙනස් වෙන්න පුළුවන්. අපි කියමු සාමාන්‍යයෙන් බිස්කට් වගේ නිෂ්පාදනය කරන සමාගමක් යෝගට් හදන සමාගමක් එක්ක ඒකාබද්ධ වෙනවා. සමහරට එතකොට යෝගට් හදන එකේ මැනුෆැක්චර් ප්‍රොසෙස් එක නැත්නම් නිෂ්පාදන ක්‍රමවේදය ගොඩක්ම වෙනස් බිස්කට් වලදී. හැබැයි බිස්කට් වලත් සමහර ඒවා යූස් වෙනවා ඒ
යෝගට් වගේ දෙයක් නිෂ්පාදනය කරන එකට ගොඩාක්ම වෙනස් නැහැ. නමුත් ඒ දෙගොල්ලගෙම මාකට් එක එකයි. වෙළඳපොළ බොහෝ දුරට සාමාන්‍යයෙන් පොදු ලක්ෂණ තියෙන වෙළඳපොළවල් වලට තමයි ඒගොල්ලන් යොමු වෙන්නේ සහ ඩිස්ට්‍රිබියුෂන් එක channel එක ගොඩාක් දුරට එක හා සමානයි. ඒගොල්ලන්ගේ නෙට්වර්ක් එක කියන්නේ බෙදා හැරීම් ජාලය බොහෝ දුරට එක හා සමාන ගති ලක්ෂණ පෙන්눔 කරනවා. ඒතර සමාගමෙත් සමහර වටිනාකම් තියෙනවා එක හා සමාන වෙන. අන්න ඒ වගේ සමාගම් දෙකක් අතර මර්ජ් එකක් වෙනවා නම් අන්න ඒකට කියන්නේ කොන්ජෙනරික් නැත්නම් සාන්ද්‍රානික ඒකාබද්ධ වීම කියලා හඳුන්වනවා. ඒක මම හිතන්නේ තියෙනවා ඔයගොල්ලන්ගේ නෝට් එකේ සමාගම් වල වටිනාකම් තාක්ෂණය බෙදා හැරීම. ඒවම නෙමෙයි සමහර තව ලක්ෂණ තියෙන්න පුළුවන් කුඩා තැන්වල. ආදී සමාන ගති ලක්ෂණ පෙන්눔 කළද එකිනෙකට වෙනස් භාණ්ඩ හෝ සේවා සැපීම සිද්ධ කරන මේවා. නැත්නම් නෝට් එකේ නෑ ඒකේ මාතෘකාව විතරයි තියෙන්නේ. රයිට් නැද්ද? හරි. එහෙනම් ඒක ලියාගන්න. සමාගම් වල වටිනාකම් ඒක හොඳයි මතක් කරපු එක සුරේෂ් තෑන්ක්ස්. සමාගම් වල වටිනාකම් තාක්ෂණය බෙදා හැරීම් ආදී සමාන ගති ලක්ෂණ පෙන්눔 කළද එකිනෙකට වෙනස් භාණ්ඩ හෝ සේවා සපයනු ලබන සමාගම් අතර සිදුවන ඒකාබද්ධ වීම. නැත්නම් මේ කොටස බලන්න මේ පොරදී පොත් right හරිනේ. ඒතර අනිත් එක සාමූහික ඒකාබද්ධ කොන්ග්ලොමරේට්. ඒ කියන්නේ කොන්ග්ලොමරේට් කියන්නේ මේ සමූහයක්. ඒ කියන්නේ හෝල්ඩින් කම්පැනි එකක් වගේ නැත්නම් සමූහ සමාගම්. එතන සමූහ ඒකාබද්ධ වීම. දැන් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්, හේලිස් වගේ ලොකු ව්‍යාපාර තියෙනවා. වැලිබල් 1 නම් ඒගොල්ලන්ගේ ඉක්විටි එක තමයි ඒ වැලිබල් 1 එකේ තියෙන්නේ. ඒකට රොයල් සෙරමික් ඒ සම්පූර්ණ ගෲප් එකේ හෝල්ඩින් කම්පැනි එක තමයි වැලිබල් 1 කියන්නේ. අන්න ඒ වගේ හේලිස්, හේමාස්, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් වගේ group of company. ඒතකොට ඒ වගේ concept එකක් නැත්නම් ඒ වගේ අදහසක් දෙන ඒකාබද්ධ වීමක්. ඒ කියන්නේ ඒගොල්ලන් හදන භාණ්ඩවත් තාක්ෂණයවත් බෙදා හැරීමවත් ඒගොල්ලන්ගේ ඉලක්කගත වෙළඳපොළවත් සමාන නොවන සම්පූර්ණයෙන්ම වෙනස් ව්‍යාපාරාංශ දෙකකට අයත් සමාගම් දෙකක් ඒකාබද්ධ වීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එකිනෙක එක ලියා ගන්නවා නම් එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් ව්‍යාපාර දෙකක් හෝ කිහිපයක සිදුවන ඒකාබද්ධ වීම. හරි. එතකොට එකිනෙකට වෙනස් ඒගොල්ලන්ගේ ව්‍යාපාරාංශ. එතකොට එතන ප්‍රශ්නයක් එනවා. දැන් අර සමාන ව්‍යාපාරවල සිරස් තිරස් නැත්තම් සාන්ද්‍රානික යම්කිසි හෝ සමාන ලක්ෂණ තියෙනවා ඒකාබද්ධ වීමට. නමුත් මේ වගේ Tamanට අදාළම නැති unrelated area එකකට ගිහිල්ලා ඒ වගේ අත්පත් කර ගැනීමක් නැත්තම් merger එකක් ඒකාබද්ධ වීමකට ඇයි ඒ යොමු වෙන්නේ කියන එක ප්‍රශ්නයක්. එතකොට ඒකට උත්තරේ යම්කිසි ව්‍යාපාරයකින් දැන් ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් වගේ සමාගමක් ගත්තොත් ඒක මේ වගේ කාලයක දැන් මේ පහුගිය අවුරුද්දක වගේ කාලයක ජෝන් කීල්ස් සමාගමේ හොටෙල් සෙක්ටර් එක ලේෂර් කියලා ගත්තොත් ලේෂර් සෙක්ටර් එක නැත්නම් හොටෙල්ස් ඒගොල්ලන්ගේ ගොඩක් අයිඩල්. ඒගොල්ලන්ගේ ගොඩක් ලොස් මේකින් තියෙන. නමුත් ඒගොල්ලන් ඒකට විතරක් යොමු වෙලා හිටියනම් ඒගොල්ලන්ට ඒ සම්පූර්ණ
පාඩුව ලොස් එක දරාගෙන ඉන්න සිද්ධ වෙන සමහරට වසා දැමීමකට යන්න තරම්ම ඒගොල්ලන්ගේ විශාලයි ඒ සෙග්මන්ට් එක. නමුත් ඒගොල්ලන්ට තියෙනවා ප්ලාන්ටේෂන්, ෆාමසූටිකල්, ඊට පස්සේ කීල්ස් සුපර්මාකට් චේන් එක, ඒකත් එක්ක යන ෆුඩ් ප්‍රොඩක්ට්ස් නැත්තම් ඒ ආහාර කියන අංශය තියෙනවා. සුපර්මාකට් රිටේල් සිල්ලර් අංශය තියෙනවා. අන්න ඒවා ගොඩාක්ම අවුට් පර්ෆෝම් කරා මේ පහුගිය කාල සීමාව තුල. ස්පෙෂලි ඒගොල්ලන්ගේ ගෙන්නන ඔය සැනිටයිස් ප්‍රොඩක්ට්ස් ඒ වගේ දේවල් ප්ලාන්ටේෂන් වලට හොඳම කාලයක් ආවා. මොකද ප්ලාන්ටේෂන් වල හොඳ මේ වොලියුම් එකක් නැත්තම් ප්‍රමාණාත්මකව ප්ලාන්ටේෂන් වල ගොඩාක් ක්‍රොප්ස් ඒගොල්ලන් කැඩුණා. ඒ වගේම ඩොලර් එකේ ඉෆෙක්ට් එක තිබ්බා. 160ට වගේ තිබ්බ ඩොලර් එකේ 200ට ගියා. එතකොට අනිවාර්යයෙන්ම අපනයනය කරන එක්ස්පෝර්ට් මාකට් වල ඉන්න ගොඩාක් සමාගම් වලට තාම වාසිදායක ආන්තිකයක් මාජින් එකක් ඒගොල්ලන්ට හැදුණා. අන්න එතකොට ඒකෙන් අර හොටෙල් වල තියෙන ලොස් එක කවර් වෙනවා. අන්න ඒක තමයි ඔය ගෲප් ඔෆ් කම්පැනි නැත්තම් මේ සාමූහික ඒකාබද්ධ වීමක් වගේ දෙයකට යොමු වෙන්නේ. එක අංශයක හදිසි අවස්ථාවක සිද්ධ වෙන්න හෝ සිද්ධ වීමට හැකි පාඩුවක් අනිකුත් ලාභදායි අංශයකින් ඒගොල්ලන්ට පියවා ගැනීමට හැකිවීම තමයි ලොකුම වාසිය සාමූහික ඒකාබද්ධ වීම කියන එක. දැන් එතන හොටෙල් හරි ඔය ලෙෂර් ෆීල්ඩ් එකේ දැන් සාමාන්‍ය ඒ වගේ බිස්නස් සෙක්ටර් එක සමහර සෙක්ටර්ස් වල හිටපු අය සම්පූර්ණයෙන්ම දැන් ටුවර්ස් වගේ ඒ වගේ ටුවර් වගේ කම්පැනිස් ඒ වගේ තනි සමාගම් තනි ශේෂ්ත්‍ර වල හිටපු අය ගොඩාක්ම මේ වෙළඳපොළෙන්ම එළියට ගිහිල්ලා තියෙනවා. නමුත් අර වගේ ෆ්‍රැග්මන්ට් එකක් නැත්තම් බෙදීමක් නැත්තම් ඔය සාමූහික ඒකාබද්ධ වීමක් නැත්තම් වෙනස් ව්‍යාපාරවල නිරත වුණා නම් ඒගොල්ලන් අනිත් ශේෂ්ත්‍රවල කරන බිස්නස් වලින් ඒක පවත්වාගෙන යන්න පුළුවන්කම තිබ්බා. අන්න ඒක තමයි ඒකේ විශේෂම වාසි. හැබැයි ඕකේ අවාසියකුත් තියෙනවා. මොකද සමාගමට ෆෝකස් කරන්න අමාරුයි. අරමුණු කිරීම හරි අසීරු වෙනවා. එයි දැන් ජෝන් කිල්ස් වගේ සමාගමක අනිවාර්යෙන් ඒකේ උඩම ඉන්න ඒ සභාපති නැත්තම් CEO නැත්තම් CFO ඒ වගේ ගෲප් CFO වගේ කෙනෙක් ඒ හැම ශේෂ්ත්‍රය ගැනම සමාන දක්ෂතා දක්වන්න ඕනේ. දැන් එයා ප්ලාන්ටේෂන් ගැන දැනගන්න ඕනේ. සුපර් මාකට් ඒ චේන් එක ගැන, ෆාමසූටිකල්, ලෙෂර් ඒ හැම එකේම ගැන හොඳම අවබෝධයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඒක ගොඩක් හරි අමාරුයි තරඟ කරන්න. මොකද ඒ ක්ෂේත්‍රයේම නියැලලා ඉන්න අය ඉන්නවා. දැන් ප්ලාන්ටේෂන් වගේ ගත්තොත් ප්ලාන්ටේෂන් අවුරුදු 200ක් 300ක් තියාගෙන මේ පවත්වාගෙන යන සමාගම් පරණ සමාගම් තියෙනවා. ඒගොල්ලන් එක්ක තරඟ කරන්න මේගොල්ලන්ට අමාරුකම තියෙන්නේ මේගොල්ලන්ට බලන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒරියාස් ගොඩක ඒගොල්ලන් සෙග්මන්ට්ස් ගොඩාක් ඒගොල්ලන් ආයෝජනය සිද්ධ කළා. සමාගම සෑහෙන ශේෂ්ත්‍ර ගොඩක ක්‍රියාත්මක වෙනවා. එතකොට අන්නේ ફોකස් එක නැත්තම් ඒ ඉලක්ක කිරීම ඒගොල්ලන්ගේ ටිකක් අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. ඒක තමයි සාමූහික ඒකාබද්ධ වීමේ ටිකක් අවාසිදායක තත්ත්වය කියලා හඳුන්වන්න පුළුවන්. right? එතකොට තව කොටස් දෙකක් තියෙනවා. වෙළඳපළ ප්‍රසාරණ ඒකාබද්ධ වීම. වෙළඳපළ ප්‍රසාරණ ඒක ලියාගන්න සමාන භාණ්ඩ ඒක යටතේ ලියාගන්න වෙළඳපළ ප්‍රසාරණ ඒකාබද්ධ වීම. සමාන භාණ්ඩ එකිනෙකට වෙනස් වූ වෙළඳපළවල් වෙත භාණ්ඩය සමානයි නමුත් වෙළඳපළවල් එකිනෙකට වෙනස්. සමාන භාණ්ඩ එකිනෙකට වෙනස් වූ වෙළඳපළ වෙත ඉදිරිපත් කරන සමාගම් අතර වන ඒකාබද්ධ වීමයි.
right? ඒ කියන්නේ ඒගොල්ලන් නිෂ්පාදනය කරන භාණ්ඩය එකයි. අපි කියමු bath wear products. නැත්නම් අපි කියමු steel වගේ steel manufacturing or aluminium products. හරි. ඔය මේ ජනෙල් වලට ඔය frames කරන්නේ ඒ වගේ steel මේව කරන සමාගම් දෙකක් තියෙනවා. එක සමාගමක් තනිකර ඉලක්කගත කරන්නේ සාමාන්‍ය ගෘහස්ත වෙළඳපොළ. ඒ කියන්නේ ගෙවල් වල තියෙන ඔය පොඩි අර පාටිෂන් කියන්නේ පාටිෂන් නැත්තම් දොරවල් ඇලුමිනියම් දොරවල් බාත්රූම් දොරවල් නැත්තම් ජනෙල් වගේ ඒවා තමයි ඒගොල්ලන් අරමුණු කරගන්නේ භාණ්ඩය මොකද්ද ඇලුමිනියම් ප්‍රොඩක්ට්ස් ඇලුමිනියම් නිෂ්පාදන. තව සමාගමක් ඉන්නවා ඇලුමිනියම් ප්‍රොඩක්ට් ඒකමයි කරන්නේ හැබැයි ලොකු ෆ්‍රේම්ස් හැබැයි එකම නිෂ්පාදිතය ප්‍රොඩක්ට් එක. නමුත් ඒගොල්ලන්ගේ සම්පූර්ණ මාකට් එක වෙන්නේ ඔය apartment නැත්නම් office building. අපි කියමු office building එක සම්පූර්ණයෙන්ම ඒගොල්ලන් ලොකු මහල් නිවාසවල නැත්නම් තට්ටු නිවාසවල ඒ කාර්යාල වලට තමයි ඒගොල්ලන් ටාගට් කරන්නේ. ඒතකොට corporate ඒක level ඒක ඒ ටාගට් මාකට් එක සම්පූර්ණයෙන්ම වෙනස්. ව්‍යාපාරික ආයතන තමයි ඒගොල්ලන්ගේ ටාගට් එක වෙන්නේ. නමුත් අරගොල්ලන්ගේ ටාගට් එක වෙන්නේ සාමාන්‍ය ගෘහස්ත ගොඩනැගිලි ගෘහස්ත ගොඩනැගිලි ඒ කන්ස්ට්‍රක්ෂන් තමා ඒගොල්ලන්ගේ ටාගට්. ඒතර ඔන්න ඔය වගේ සමාගම් දෙකක් අතර ඒකාබද්ධ වුණොත් ඇත්තට මේක තිරස් ඒකාබද්ධ වීම. නමුත් ඒක විශේෂතාවය වෙළඳපළ ප්‍රසාරණය වෙන එකක්. ඒ කියන්නේ වෙළඳපළ ප්‍රසාරණය කිරීමේ අරමුණ. මොකද ඒ දෙගොල්ලොම ඉන්නේ එකම වෙළඳපළක නෙමෙයි. වෙළඳපළ දෙකක. එක්කෙනෙක් කරන්නේ පාරිභෝගික සාමාන්‍ය පාරිභෝගික අනිත් එක ව්‍යාපාරික අය තමයි ඒගොල්ලන් ටාගට් කරලා ඉන්නේ. ඒතකොට මේ දෙගොල්ලෝ එකතු වුණාම මොකද වෙන්නේ? ඒ සම්පූර්ණ වෙළඳපළම අත්පත් කර ගැනීමක් සිද්ධ වෙනවා ඒ සමාගම් දෙක එකතු වුණාම. right? මම හිතන්නේ ඒක තේරෙන්න ඇති. අනිත් එක භාණ්ඩ ප්‍රසාරණ ඒකාබද්ධ වීම. ඒක භාණ්ඩ ප්‍රසාරණ. ඒකේ ලියා ගන්න සමාන වෙළඳපළක් වෙත එකිනෙකට වෙනස් භාණ්ඩ හෝ සේවා සපයනු ලබන සමාගම් අතරවන ඒකාබද්ධ වීම. සමාන වෙළඳපළක් වෙත නමුත් එකිනෙකට වෙනස් භාණ්ඩ හෝ සේවා සපයනු ලබන සමාගම් අතරවන ඒකාබද්ධ වීම. right? එතකොට අපි ඒක ගමු. දැන් අරකම ගත්තොත් අපි ස්ටීල් එක සමාගමක් ඒ ස්ටීල් මැනුෆැක්චරින් කරනවා. ඒ අපි කලින් කිව්ව ඒ තව සමාගමක් ඉන්නවා ඒගොල්ලන් ටයිල් හදන්නේ. ඒගොල්ලන්ගේ ටයිල් තමා හදන්නේ නිවාස වලට සාමාන්‍ය නිවාස වලට ටයිල් හදන්නේ. අරගොල්ලන් ඒ ස්ටීල් නැත්තම් මේ ස්ටීල් එකෙන් හදන ජනෙල් දොරවල් උළුවහු ඒ වගේ ප්‍රොඩක්ට්ස් තමා දෙන්නේ. ඒකත් සාමාන්‍ය ගෘහස්ත නිවාස වලට අරමුණු කරගෙන. එතකොට ඒ දෙන්නම අරමුණු කරන්නේ සමාන වෙළඳපළ. ඒක තමා නිවාස හදන සාමාන්‍ය පුද්ගලයෝ. ඒ කියන්නේ සාමාන්‍ය ගෘහස්ත නිවාස ඉදිකිරීම කියන පොදු වෙළඳපළට තමයි ඒගොල්ලන් ඉදිරිපත් කරන්නේ. නමුත් භාණ්ඩ දෙකක්. එක්කෙනෙක් ස්ටීල් අනිත් එක්කෙනා ටයිල් නැත්තම් බාත්රූම් ප්‍රොඩක්ට්ස් කිව්වත් හරි නැත්තම් ටයිල් වගේ එකක්. ඒ දෙන්න එකතු වීම සමාන්තර ඒකාබද්ධ වීමක්. නමුත් ඒක භාණ්ඩ ප්‍රසාරණ. එතකොට ඒ දෙන්න එකතු වුණොත් ඒ කියන
තනි වෙළඳපළට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ඒගොල්ලන්ට ඔෆර් කරන්න පුළුවන්. ඒගොල්ලන්ට ඉදිරිපත් කරන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය කියන්නේ වෙනස් විදිහේ ටයිල් රේන්ජ් එකක් එක්ක ඒගොල්ලන්ට ස්ටීල් ෆැබ්‍රිකේෂන්ස් උත් පාටිෂන් ඒ ස්ටීල් ප්‍රොඩක්ට්ස් ඔක්කොමත් ඉදිරිපත් කරන්න පුළුවන් තනි වෙළඳපළක්. නමුත් භාණ්ඩ විශාල ප්‍රමාණයක්. ඒතර සමාගම් දෙකක් නෙමෙයි තව එකතු වෙන්න පුළුවන්. තව නිවාස හදන්න භාවිතා කරන තව මොනවා හරි අයිටම්ස් විකුණන තව එකක්. ඒතකොට ඒගොල්ලන්ගේ භාණ්ඩ ප්‍රසාරණය වීමක් තියෙනවා. නමුත් තනි වෙළඳපළකට තමයි ඒගොල්ලන් ඉදිරිපත් කරන්නේ. එතකොට වෙළඳපළ ප්‍රසාරණේ වෙළඳපළවල් දෙකක හෝ තුනක ඉන්නේ. නමුත් එක ප්‍රොඩක්ට් එක භාණ්ඩය තමයි නිෂ්පාදනය කරන්නේ. එතකොට සමාන ව්‍යාපාර වගේ නමුත් එතන අරමුණ වෙළඳපළ ප්‍රසාරණය. මේකේ භාණ්ඩ ප්‍රසාරණය. අපි භාණ්ඩ විවිධ භාණ්ඩ එක වෙළඳපළකට ඉදිරිපත් කරනවා. එතකොට ඒ දෙක පටල ගන්න එපා. ඒ දෙකේ හරි මීනින් එක ඔන්න ඕක තමයි. right. එතකොට අනිත් එක තමා මං යටින් දාලා ඇති එක මං ඩිස්ක්‍රයිබ් කරලා නැහැ. හැබැයි විභාගයේ වාර දෙකක හෝ තුනක ප්‍රමාණයක ඒක අහලා තියෙනවා. ෆයිනෑන්ෂල් මර්ජර් ඔපරේටිං මර්ජර් කියන එකේ අතර වෙනස්කම. ඒතර ෆයිනෑන්ෂල් මර්ජර් කියන එකේ යටතේ ලියා ගන්න මූල්‍ය ඒකාබද්ධ වීම කියන එකේ යටතේ ලියා ගන්න ඒක ලියලාද තියෙන්නේ සෝරේෂ් ඒක තියෙන ඒකාබද්ධ වීම සහ අත්පත් කර ගැනීම සඳහා ආයෝජන බැංකුවේ කාර්යභාරය එච්චරයි. ආයෝජන බැංකුවේ කාර්යභාරය තියෙනවානේ. ඒක පල්ලෙහෙන් තියෙන්නේ. හරි. right. ඒක දැනට පොඩ්ඩක් තියන්න අර ෆයිනෑන්ෂල් මර්ජර් එකයි ඔපරේටිව් මර්ජර් එකයි පොඩ්ඩක් ලියා ගන්න. අරක චුට්ටකට තියන්න. මං අනිත් ටියුට් එකට ඒක දාලා තියෙන්නේ. මං ඒක එතකොට කියන්න. right. ඒතර ෆයිනෑන්ෂල් මර්ජර් කියන්නේ මොකද්ද? ඒක ලියා ගන්න ෆයිනෑන්ෂල් මර්ජර් කියන එක මූල්‍ය ඒකාබද්ධ වීම කියන එක යටතේ ඒකාබද්ධ වීමෙන් පසු ඇති කරගන්නා මුදල් ප්‍රවාහ අතිරික්තයන් අරමුණු කරගනු ලබන ඒකාබද්ධ වීමය. මෙහි මූලික අරමුණ සමස්ත ප්‍රාග්ධන පිරිවැය අවම කර ගැනීමයි. right. එතකොට ෆයිනෑන්ෂල් මර්ජර් කියන්නේ මූල්‍ය අරමුණක් තියෙන. ඒතර මූල්‍ය ඒකාබද්ධ වීම කියලා කියන්නේ ඒකේ මූලික අරමුණ වෙන්නේ ප්‍රාග්ධන පිරිවැය අවම කරගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක ශේත්‍රයක ව්‍යාපාරවල නියුත් සමාගමක් ඒ ව්‍යාපාර ශේත්‍රයේම හොඳ සමාගමක් අඩු මිලකට ඒ කියන්නේ සාපේක්ෂව ඒ සමාගමේ වටිනාකමට වඩා ගොඩාක් අඩු මිලකට මිලදී ගන්න ඒගොල්ලන් ඒකට සූදානම් වෙනවා නම් අන්න ඒකේ අරමුණ ෆයිනෑන්ෂල් මර්ජර්. කියන්නේ ඒකේ ප්‍රාග්ධනයේ පිරිවැය සමස්ත ප්‍රාග්ධනයේ පිරිවැය අවම කර ගැනීම. ඒතර මොකද අඩු මිලකට ගත්තොත් ඒගොල්ලන්ගේ ප්‍රතිලාභය වැඩි වෙන හින්දා. ඒතකොට එන්නේ ඒ අරමුණු කරගෙන කරනවා නම් මර්ජර් එකක් වෙනවා නම් ඒක ෆයිනෑන්ෂල් මර්ජර් එකක් වෙනවා. ඒතර ඊළඟ එක මෙහියුම් ඒකාබද්ධ වීම. ඒක පොඩ්ඩක් ඒකත් ලියා ගන්න.
ඒක උපක්‍රමික ඒකාබද්ධ වීම කියලා කියනවා. මෙහෙයුම් ඒකාබද්ධ වීම උපක්‍රමික ඒකාබද්ධ වීම. මෙහෙයුම් හෝ උපක්‍රමික ඒකාබද්ධ වීමකදී පිරිවැය හෝ පිරිවැටුම් වාසි අපේක්ෂා කරන අතර මෙහි මූලික අරමුණ මහා ප්‍රාමාණික ලාභ ලෙස හැඳින්විය හැකිය. එතකොට අර පිරිවැටුම් වාසි නැත්නම් අතිරික්තයන් කියන්නේ ස්කේල් ඇඩ්වාන්ටේජ් එක කියන එක. මම කිව්වේ අර නිෂ්පාදන ව්‍යාපාර අතර සිද්ධ වෙන එකකදී ඒගොල්ලන්ගේ නිෂ්පාදන පිරිවැයත් අඩු වෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ පිරිවැටුමත් වැඩි වෙනවා. එතකොට අර ඒකකයකට යන මිල මේ පිරිවැය ඒකින් පහළ යනවා. දැන් සරලම උදාහරණයක් ගත්තොත් ඔය මං කිව්වා ඒ සබන් හරි ඩිටර්ජන්ට් වගේ හදන ඒගොල්ලන්ගේ දැන් යුනිට්ස් නැත්තම් ඒ කොටස් නැත්තම් භාණ්ඩ 10000ක් හදන සමාගමක එක ඒ කොටසකට නැත්නම් සබන් කෑල්ලකට හරි මොන හරි ඒ එක ඒකකයකට යන පිරිවැයට වඩා ගොඩාක් අඩුයි ඒ වගේ නිෂ්පාදිතයන් මිලියනයක් හදන සමාගමක. තා විශාල වශයෙන් හදනකොට ඒගොල්ලන්ගේ අපතේ යෑම අඩුයි. ඒගොල්ලන්ගේ ස්ථාවර වියදම් එකමයි. නමුත් ඒකකයක මිල එතකොට ඒකකයට යන පිරිවැය එතකොට ගොඩාක් අඩු වෙනවා ලොකු වොලියුම් එකක් නැත්නම් ලොකු ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේදී. අන්න ඒක අරමුණු කරගෙන කරනවා නම් ඔපරේටිං මර්ජර් එකක්. ඔපරේටිං මර්ජර් එකක් නැත්තම් මෙහෙයුම් ඒකාබද්ධ වීම. මෙහෙයුම් අරමුණු කරගෙන කියන්නේ මෙහෙයුම් පිරිවැය අවම කර ගැනීම සහ මෙහෙයුම් වල ඒ පිරිවැටුම වැඩි කර ගැනීම කියන අරමුණු එක්ක යනවා නම් ඒක ඔපරේටිං මර්ජර් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට මේකෙදී මේ පාඩමේදී මේකෙදී ආයෝජන බැංකුව වල කාර්යභාරය කියන එක මම ඊළඟ ටියුට් එකට ඇටච් කරලා ඒක කියන්නම්. අපි ඊළඟ ටියුට් එකට අපි ඒකේ අපි කොටසක් ඒකේ අද බලන්න පුළුවන්. එතකොට ඒක මං හිතන්නේ හම්බ වෙන්න ඇති. right ඒකාබද්ධ වීමේ මූල්‍ය විශ්ලේෂණය. එතකොට අපි ඒකාබද්ධ වීමක් සම්බන්ධයෙන් කොහොමද අපි ඒකේ මූල්‍යමය පැත්ත විශ්ලේෂණය කරන්න කියන එක තමයි මෙතනදී කියන්නේ. ඒකාබද්ධ වීම සීළු පාර්ශවයන්ට උපරිම වාසිදායක අයුරින් සිදු කිරීම තමයි ඒකේ අරමුණ වෙන්නේ. ඒ කියන්නේ ඒකාබද්ධ වීමට ලක් වෙන සමාගම සහ ඒකාබද්ධ වෙන සමාගම අතර. right එතකොට මේ මිල තීරණය කිරීමේ මූලික පදනම් තුනක් තියෙනවා. එකක් තමයි වත්කම් මත මිල තීරණය කිරීම. හරි එතකොට ඒක asset base නැත්නම් පිරිවැය මත කියලා කියනවා. පිරිවැය හෝ වත්කම් මත. ඒ කියන්නේ සමාගමේ සියලුම ස්ථාවර ජංගම අස්පෘශ්‍ය ඒ ඔක්කොම වත්කම් වල එකතුව තුලින් ඒක මිල තීරණය කිරීම. දැන් ලැයිස්තුගත සමාගමක් නම් කොටසක වටිනාකම. ඒකෙදී ඒක ගොඩක්ම භාවිතා වෙන්නේ මැනුෆැක්චරින් නැත්නම් ස්ථාවරවත්කම් බහුලව භාවිතා වෙන සමාගම් අගය කරන්න තමයි ඒ වගේ වත්කම් මත නැත්නම් පිරිවැය මත පදනම් වූ මිල තීරණයක් සිද්ධ වෙන්නේ. මම මේක මේ පස්සෙත් තියෙනවා මේ කොටසම ඒකේ ටිකක් විස්තරයක් ඇතුව තියෙනවා. එතකොට ඒකේ
කොටස් දෙකක් තියෙනවා රිප්ලේස්මන්ට් කොස්ට්. ඒ කියන්නේ ගොඩනැංවීමේ පිරිවැය පදනම් කරගෙන කරන එකයි ගොඩ නැගීමේ නැත්නම් cost to build. අපි නැවත ඒ සමාගම හෝ ඒ කියන ආයතනය බිහි කරන්න යන වියදම බලලා පිරිවැය බලලා කරන ඒ කොටස අපි පස්සේ සාකච්ඡා කරමු. මේ වත්කම් මත මේ එක පස්සෙත් අපි සාකච්ඡා කරනවා. එතකොට මූලික වශයෙන් මෙතනදි දැනගන්න ඕනේ වත්කම් මත පදනම් වූ මිල නැත්නම් ඒ ක්‍රමවේදයට පාවිච්චි වෙන්නේ සමාගමේ සියලුම වත්කම් වල එකතුව තුලින් මිල තීරණය කිරීමේ ක්‍රමවේදය කියලා. හරි. ඒතකොට ඒ වගේම තමයි ඒ වගේ මේ ක්‍රමයක් මේ මිල තීරණය සිද්ධ කරන්නේ ගොඩක්ම ස්ථාවර වත්කම් බහුලව පවත්වාගෙන යන සමාගම්. උදාහරණයකට නිෂ්පාදනයේ නියුතු නිෂ්පාදනයේ මැනුෆැක්චරින් ප්‍රොඩක්ෂන් සෙක්ටර්ස් වල සමාගම්. කියන්නේ අපි කියමු ටයර් නිෂ්පාදන ආයතනයක් නැත්නම් ප්ලාන්ටේෂන් තේකොළ ෆැක්ටරි එකක් ඒ කියන්නේ ෆැක්ටරිස් තියෙන තේකොළ වගේ මේ එකක් නැත්නම් ගොඩක් එස්ටේට් තියෙන ඒ කියන්නේ වතු සමාගම් වගේ ඒවා ඒ දේවල් අපි මිල ගණනය කිරීමක් කරොත් වත්කම් මත පදනම්ව තමයි සිද්ධ කරන්න ඕනේ. මොකද ස්ථාවර වත්කම් බහුලව ඒගොල්ලන් භාවිතා කරනවා ව්‍යාපාර කටයුත්තේදී. right. දෙවෙනි එක ආදායම මත. ඇත්තටම ආදායම මතට වඩා හොඳයි වෙළඳපළ මත කියන එක දාගත්තා නම් වෙළඳපළ මත. market base pricing. හරි. ඒ කියන්නේ වෙළඳපළ මත මිල තීරණය කිරීම. ඒ වෙළඳපළ මත කියන්නේ ඒ වෙළඳපළේ අනිකුත් සමාගම් නැත්තම් අනිකුත් මිල පදනම් කරගෙන මේ සමාගමේ මිල තීරණය කරන්නේ කොහොමද කියන එක. එතකොට අපි දැන් ඒකාබද්ධ වීමට මේ ලක් වෙන සමාගමට සමාන සමාගමක මිල මත පදනම් කරගෙන අපේ සමාගමේ මිල තීරණය කිරීමේ ඒක ක්‍රමවේදයක්. ඒක අපි පස්සේ කතා කරනවා ඒ විශ්ලේෂණයේ comparable companies analysis කියලා. අපි ඒක ඊළඟ මේ කොටසේදී ඒක කතා කරනවා. company comparables කියලා කියනවා. ඒකෙදි සම්පූර්ණයෙන්ම අරමුණු කරගන්නේ ඒ වෙළඳපළ මත ඒ සමාගමේ වෙළඳපළ මිල මත අපි සිදු කරන ගණනය කිරීමක්. ඒක මාකට් ප්‍රයිස් එක. අරක වත්කම් මත ඒ සමාගමේ තියෙන වත්කම් වල එකතුව ඇසුරින් තමයි ඒකේ ගණනය කරන්නේ. අරක කරන්නේ වෙළඳපළ මිල. ඒකේ මාකට් ප්‍රයිස් එක. අපි මතක ඇති සමහරට අපි ටෙක්නිකල් ඇනලිසිස්, ෆන්ඩමෙන්ටල් ඇනලිසිස්, ඉක්විටි රිසර්ච් කරනකොටත් ඒ හා සමාන දෙයක් කරා. ඒ කියන්නේ අපි ටෙක්නිකල් ඇනලිසිස් වලදී වෙළඳපළ මිල අපි ගන්නේ, ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකේදී සම්පූර්ණ සමාගමේ අනුපාත ඇසුරෙන් ගන්න මිල තමයි අපි ඒතනදී ගන්න. අන්න ඒ වගේ සමාන තත්ත්වයක් තමයි මෙතනත් තියෙන්නේ. right. අනිත් එක මුදල් ප්‍රවාහ පදනම් වූ මිල. ඒකෙන් කරන්නේ අනාගත මුදල් ප්‍රවාහ වට්ටම් කිරීම තුළින් අර අපි බැඳුම් කර මිල ගණනය කරේ අන්න ඒ වගේ ක්‍රමයකට. අන්න ඒ වගේ අනාගත මුදල් ප්‍රවාහ අපි පුරෝකථනය කිරීම සිද්ධ කරනවා. ඒ පුරෝකථනය කරපු මුදල් ප්‍රවාහ වට්ටම් කිරීම තුළින් මේ සමාගමේ මිල නැත්තම් ඒ ආයතනයේ නැත්තම් භාණ්ඩේ මිල ගණනය කිරීම සිද්ධ කරනවා මුදල් ප්‍රවාහ පදනමින්. right. ඒක තමයි මූලික ප්‍රවේශයන් තුන. එතකොට ගනුදෙනු දැන් සමාගමක් අතර සිද්ධ වෙන ඒකාබද්ධ වීම අත්පත් කර ගැනීමකදී ගනුදෙනු පියවීම සිද්ධ වෙන්නේ ප්‍රධාන විධි ආකාර තුනකට. මුදල් ගනුදෙනුවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සල්ලි වලින්ම සම්පූර්ණම සල්ලි දීලා ඒ වත්කම් ප්‍රමාණය මිලදී ගන්නවා. නැත්තම් කොටස් හුවමාරුවක් හෝ නිකුතුවක් දැනට නිකුත් කරපු නැති කොටස්
ප්‍රමාණයක් තියෙනවා නම් ඒක නිකුත් කරනවා සාමාන්‍ය පොදු සමාගමක නම් නැත්නම් කොටස් හුවමාරුවක් තුලින් හෝ පෞද්ගලිකව කොටස් හුවමාරුවක් තුලින් මොන විදියකින් හෝ කොටස් හුවමාරුවක්. ඒ කියන්නේ කොටස් තමයි ඒකේ හුවමාරුව සිද්ධ වෙන. කොටස් හුවමාරුවට අදාළ මිල අනිත් පැත්තට ගෙවීමෙන්. ඒතකොට ඒක මුදල් ගනුදෙනුවක් තියෙනවා. නමුත් ඒකේ වෙන්නේ කොටස් හුවමාරුවක්. හරි? එනේ A කියන පාර්ශවයෙන් B කියන පාර්ශවයට කොටස් හුවමාරුව තුලින් තමයි සමාගමේ අයිතිය ඒකේ හුවමාරු වෙන්නේ. right? ඊළඟ එක මුදල් හෝ කොටස්. මුදල් හා කොටස් සම්මිශ්‍රණය. කියන්නේ කොටසක් මුදල් දීලා ගන්නව වත්කම් ඉතුරු කොටසට අදාළ ඉතුරු කොටසට කියන්නේ ඉතුරු සමාගමේ ඉතුරු ප්‍රමාණයට අදාළ කොටස් මිලදී ගන්නවා. එතකොට මුදලුයි කොටසුයි දෙකම සම්මිශ්‍රණයකින් ඒක පාවිච්චි වෙනවා. හරි? එතකොට මේ දෙකටම මුදල් තමයි යෙදෙන්නේ. නමුත් මේ මුදල් යොදවලා කොටසකින් වත්කම් අත්පත් කරගන්නවා. අනිත් කොටසින් ඒ ව්‍යාපාරයේ කොටස් අත්පත් කරගන්නවා. අන්න ඒ වගේ ක්‍රමයකින් කරන එක තමයි තුන්වෙනි ක්‍රමය. මුදල් හා කොටස් කියන්නේ. එතකොට බේරුම් කිරීමේ ක්‍රම ඒ විදිහට තුනක් තියෙනවා. right? එතකොට මේකත් අර සාමාන්‍ය නඩු විභාගයක වගේ පාර්ශව දෙකක් සම්බන්ධ වෙනවා. විකුණුම් පාර්ශවය අනිත් පාර්ශවයේ ගැනුම් පාර්ශවය. ඇත්තටම දැන් විකුණුම් පාර්ශවය තමා ඒකෙදි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ තමා විකිණීමකට ලක්වීම සහ ඒක පිළිබඳ ගොඩක් කාරණා තියෙනවා. ඒ වගේම තමා ගැනුම් පාර්ශවයටත් ගොඩාක්ම වැලුවේෂන් පාර්ට් එකක් නැත්නම් ඒගොල්ලන්ගේ තක්සේරු කිරීමේ කාර්යයක් තියෙනවා. දැන් විකුණුම් පාර්ශවයට ඒ වගේ දෙයක් තියෙනවා. මොකද තමන් විකිනෙන්නේ මොන වගේ මිලකටද කියලා ගණනය කර ගැනීමක් අවශ්‍ය වෙනවා විකුණුම් පාර්ශවයට. right? එතකොට ඒ වගේම තමයි දැන් ඒ විකිණීමක් සිද්ධ නොවුනොත් ඒ වෙළඳපොළ තුල ඒගොල්ලන්ට ඉන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මං විකිණීමකට ලක් වෙන්න ගිහිල්ලා විකිණීම සිද්ධ වුණේ නැත්තම් ඒ වෙළඳපොළ තුල එයාව කන්ඩෙම් වෙනවා. එයාව ඊට පස්සේ ඒ සමාගම නිකන් බාල්දු වීමක් සිද්ධ වෙනවා. ඒකින්ද ඒක හරි කෙයාෆුලි නැත්නම් හරි සැලකිල්ලෙන් සිදු කරන්න ඕන දෙයක්. එතකොට ඒකෙදි රහස්‍යභාවය ආරක්ෂා කරගන්න ඕනේ. නැත්නම් අර විකුණන දේ අපි විකිනෙන දේ ඒක කන්ඩෙම් වෙන්න පුළුවන්. අපි එතන හරි එතකොට අඩු ප්‍රයිස් එකක් ලැබෙන්න පුළුවන් ඒකෙදි. ඒතර රහස්‍ය බව අනිවාර්යයි. ගනුදෙනුවේ සංවිධානාත්මක බව. මොකද අපි අපේ තොරතුරු දෙන්න ඕනේ. දැන් අපි මේ ආකාරයේදී ඕගොල්ලන් මේ හිතට ගන්න ඕනේ ඕගොල්ලන් තමයි අත්පත් කර ගැනීමට ලක් වෙන සමාගම. දැන් ඒකාබද්ධ වීමකදී ඒකාබද්ධ වීමට ලක් වෙන සමාගම තමන් කියලා. එතකොට හරි සංවිධානාත්මක බවක් තියෙන්න ඕනේ. නැත්තම් තමන්ගේ ට්‍රේඩ් සීක්‍රට් නැත්තම් ඒ ව්‍යාපාරික රහස් කියන ඒවා ඉස්සල්ලාම එළියට දුන්නොත් ඒගොල්ලන් ඒක ඕගොල්ලන්ගේ ඒ කියන්නේ ඒ මර්ජර් එක සිද්ධ වෙන්නේ නැතුව ඕගොල්ලන්ගේ ව්‍යාපාරික රහස් අරගෙන ඒගොල්ලන් ඒක භාවිතා කරන්න පුළුවන්. ඒක හරි ඩේන්ජරස් වැඩක්. එහෙම දේවල් වෙලක් තියෙනවා. කේස් ස්ටඩිස් තියෙනවා. ඒ වගේ වෙන්නේ. එතකොට මේ සංවිධානාත්මක භාවය තියෙන්න ඕනේ ඒක හින්දා. ඊට පස්සේ නිවැරදි හා සමබර තක්සේරුකරණයන් තියෙනවා. වැලුවේෂන් කියන එක මස්ට්. ඒ දෙපැත්තටම මස්ට්. right? එතකොට මේ දෙපැත්තට ක්‍රියාත්මක වෙන්නේ ආයෝජන බැංකුවක්. එතකොට ආයෝජන බැංකු දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඒ විකුණුම් පාර්ශවයටයි ගැනුම් පාර්ශවයටයි ඒ දෙපැත්තට. හරි? ඒක අර මං කිව්වේ ඒකයි අර නඩුවක් වගේ නඩු කටයුත්තක වගේ ඒක දෙපැත්තට ලෝයස්ලා දෙන්නෙක් වෙනවා වගේ ආයෝජන බැංකු දෙකක් ක්‍රියාත්මක වෙනවා. right? ඒකත් වෙන්දේසියක් ආකාරයට තියෙන. ඒ කියන්නේ තමන්ගේ ව්‍යාපාරයේ විකිණීමට ලක් වෙනවා. ඒක වෙනුවෙන් බයර්ස්ලා නැත්නම් මිලදී ගන්න සමාගම් හෝ පුද්ගලයෝ ඒකට රැස් වෙනවා. රැස් කරනවා ඒ වෙන්දේසිය තුල. හරි? ඉලක්කගත සමාගම හා එය මිලදී ගැනීමට ඉදිරිපත්
සිටින සමාගම් අතර පැවැත්වෙන ඉල්ලුම් කිරීමේ ක්‍රියාවලිය. right මේක එහෙම ඒ තරම් ප්‍රමාණයකට මේ ලංකාවේ සිද්ධ වෙන්නේ නැහැ. ඒවට conceptually සිද්ධ වෙන ක්‍රියාදාමය තමයි මේකේ කියලා තියෙන්නේ. එතකොට ඒකේ මොනවද මූලික අංග? විකුණුම්කරු හඳුනා ගැනීම, විකුණුම් ප්‍රවේශය ලබා ගැනීම, උපදේශකයන් ශක්්‍යතා අධ්‍යයනය අපි පස්සේ කතා කරනවා. මූලික තක්සේරු කිරීම ඒකත් අපි කතා කරනවා. ඊට පස්සේ මිලදී ගන්නු ලබන කණ්ඩායම් බයස් යුනිවර්ස් සැලසුම් කරන රහස්‍යභාවය පිළිබඳ එකඟතාවය. අන්න ඒකෙත් තමයි අර ට්‍රේඩ් සීක්‍රට් ගැන එහෙම කතාවක් ඒගොල්ලන් එකඟතාවයකට එන්නේ confidentiality agreement. මොකද ඒවා අපි පියවරෙන් පියවර ඒ මිලදී ගන්නු ලබන සමාගම් වලට අපි දෙන්න වෙනවා. ඒ කියන්නේ සමහර දේවල්. ඒ කියන්නේ සමාගමේ internal reports ඇතුලේ භාවිතාවට ගන්න එක එක වාර්තා secret reports අපිට ෂෙයා කරන්න වෙනවා සමහර ස්ටේජස් වලදී. එතකොට රහස්‍යභාවය පිළිබඳ එකගතාවයන් ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ මේ එක එක සාකච්ඡාවට ඒ තරම්ම වැදගත් නැහැ. නමුත් ඒක නිකන් කියවගෙන යන්න. ගැනුම් කරුවන් හඳුනා ගැනීම සම්බන්ධ කර ගැනීම. ඔය පළමුවට ගැනුම් කරුවන් පිළිබඳ ප්‍රකාශ සාකච්ඡා කිරීම එකඟවීම ඒ කියන්නේ අර confidentiality agreements මේව කරන. ඊට පස්සේ මූලික ඉල්ලුම් කිරීමේ ලේඛන. ඊට පස්සේ ඉදිරිපත් කිරීම බේසික් ප්‍රසන්ටේෂන් එකක්. ඒ කියන්නේ සමාගම මොකද්ද? ව්‍යාපාර ශාස්ත්‍රය මොනවද? තරඟකාරීත්වය කොහොමද? ප්‍රොඩක්ට් එක මොකද්ද? භාණ්ඩය කොහොමද ඒක ඩිසයින් කරන්නේ? ෆැක්ටරිස් නම් ෆැක්ටරිස් වල කොහොමද මොඩල් එක ලේඅවුට් එක ඒ වගේ බේසික් ප්‍රසන්ටේෂන් එක. ඊට පස්සේ දත්ත කාමර සැකසීම කියලා කොටසක් තියෙනවා. දත්ත කාමර සැකසීම කියලා කියන්නේ data room සාමාන්‍ය ඒක කම්පියුටර් ලැබ් එකක්. ඒ කම්පියුටර් ලැබ් එකේ තියෙනවා සම්පූර්ණ ඒ කම්පියුටර්ස් තියෙනවා. ඒ වගේ තියෙනවා data. එතකොට ඒ මිලදී ගන්න සුදුසුකම් ලබන සමාගම් ඒගොල්ලන්ට ගිහිල්ලා ඒක ඒ data room එකේ ඒ data access කරන්න පුළුවන් එක එක levels වලට. ඒ කියන්නේ එක authority levels දීලා තියෙනවා. එතකොට ඒ අවශ්‍ය දත්ත ගන්න පුළුවන් ඒ අත්පත් කර ගන්නා සමාගම පිළිබඳ විස්තර තියෙනවා. එතකොට ඒව තමයි data room කියන්නේ. ඒවා සකස් කිරීම වෙනවා පළමු වටේදී. ඊට පස්සේ මූලික තෝරා ගැනීමේ සිද්ධ කිරීම. දෙවන වටේ දීර්ඝ ඉදිරිපත් කිරීම. දැන් ප්‍රසන්ටේෂන් එක ඊට වඩා ටිකක් එක්ස්ටෙන්සිව්. ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් රේන්ජ් එක මොකද්ද? ඒ සෙග්මන්ට්ස් වල මාකට් සෙග්මන්ට් එක කොහොමද? ඒ කියන්නේ වෙළඳපොළ කොටස කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? තරඟකාරීත්වය කොහොමද? ඒ තරඟකාරීත්වය වෙනුවෙන් ඒගොල්ලන් කරන මාකටිං ස්ට්‍රැටජිස් මොනවද? ඩිස්ට්‍රිබියුෂන් නෙට්වර්ක් එක කොහොමද? අන්න ඒ වගේ දීර්ඝ ඉදිරිපත් කිරීමක් සිද්ධ කරනවා දෙවෙනි වටේදී. ඊළඟට තියෙන කර්මාන්ත ශාලා ශාඛා වගේ ඒව නිරීක්ෂණ පහසුකම්. ඔන්න දැන් අපි සාමාන්‍ය පළවෙනි යටේදී මෙන්න මේවා තියෙනවා. මෙහි අපේ ෆැක්ටරිස් තියෙනවා. මෙහි අපිට වෙයාහවුසස් තියෙනවා. මෙහි තියෙනවා අපේ වතු ඒ වගේ අපිට තියෙන වත්කම් පිළිබඳ කිව්වට ඊට පස්සේ ස්ථාන නිරීක්ෂණය කරන්නේ දෙවෙනි වටේදී. ඊට පස්සේ තමයි දත්ත කාමර වලට ඇතුළත් වීමේ පහසුකම් දෙන්නේ. හරි. එතකොට ඒගොල්ලන්ට ඒ data room එකට access හදලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ට ගිහිල්ලා ඒ data අරගෙන ඒගොල්ලන්ගේම own research එකක් කරන්න පුළුවන්. මිලදී ගන්න මේ සුදුසුකම් ලබන ඒ සමාගම් වලට ඒ වගේ ඇනලිසිස් එකක් කරන්න පුළුවන්. right. ඊට පස්සේ ඉල්ලුම් කිරීමේ ලේඛන ගිවිසුම් ඒ වගේ සැකසීම. ඊට පස්සේ සාකච්ඡා ඊට පස්සේ ඩිස්කෂන්. දැන් ඔය අන්තිම ඉල්ලුම් කරුවන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් තෝරගෙන තියෙන්නේ. ඒතකොට ඉල්ලුම්පත් ඇගීම අදාළ ඉල්ලුම් කරුවන් සමග සාකච්ඡා කිරීම මේ ෆයිනල් ප්‍රයිස් එක කොහොමද අපි වෙන්නේ කොහොමද ට්‍රාන්සැක්ෂන් එක වෙන්නේ ඒ අතර ඒ දේවල් සාකච්ඡා කරනවා. ඊට පස්සේ
ඔය අධ්‍යක්ෂක මණ්ඩල අනුමත කර ගැනීම වලට අපි ඩොකියුමන්ට්ස් හදලා තියෙන්නේ. ඊට පස්සේ පබ්ලික් හෝල්ඩින් එකක් නම් කොටස් හිමියන්ගේ අනුමත කිරීම. ඊට පස්සේ කන්ස්ටිටියුෂන් එකේ හැටියට කොහොමද සමාගම ඒ වගේ මර්ජර් එකට යනකොට මොකද්ද වෙන්නේ, ඒවා ඇක්විසිෂන් එකක් කොහොමද වෙන්නේ කියලා ඒකේ තියෙන විදිහට ඒ අනුමත කර ගැනීම සිද්ධ. ඊළඟට තමයි ට්‍රාන්සැක්ෂන් එක වෙන්නේ, ගිණුම් තැබීම. රයිට්. ඒ සම්බන්ධයෙන් වැඩි ප්‍රශ්න අහලා නැහැ. නමුත් ඒක දැනගෙන තියාගන්න ඕගොල්ලන්ට ඒක අවශ්‍ය වෙන අවස්ථා එන්න පුළුවන්. රයිට්. එතකොට ගැනුම් පාර්ශවයේදී අපි සැලකිය යුතු වෙන්නේ ඒ කියන්නේ සහජීවනයේ කියනවා නැත්නම් වෙන වෙන වචන ඔකට මේ වෙනවා සිනර්ජි කියන එක. අපි සිනර්ජි කියන එක මුලදීම කතා කරා. ඒක විභාග ප්‍රශ්නයකට අහලා තිබ්බා. සිනර්ජි කියන එක කොහොමද පිරිවැයෙන් ආදායම පැත්තෙන් ඒක වෙන්න පුළුවන්. දැන් මේකට දියා ගන්න මේ කොටස් දෙක පිරිවැය සහ ආදායම් කියලා කොටස් දෙකක් යටතේ තමයි සිනර්ජි ඉෆෙක්ට් එක ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට ගැනුම් පාර්ශවයෙන් සලකා බලන්න ඕනේ පිරිවැය පාර්ශවයෙන් කොයිතරම් අපිට වාසියක් සිද්ධ වෙනවද. ඉදිරි මුදල් ප්‍රවාහ ඒගොල්ලන් ෆෝකාස්ට් එකක් කරලා පුරෝකථනයක් කරලා කොතරම් පිරිවැය අපිට ඉතිරි වීමක් සිද්ධ වෙනවා පිරිවැය පැත්තේ. අනිත් පැත්තෙන් ආදායම. පිරිවැටුම නැත්තම් ආදායම. ඒ පැත්තෙන් කොයි වගේ ප්‍රමාණයක් අපිට වැඩිපුර එනවද? අපි බිස්නස් දෙක එකතු කරාමත් පස්සෙත් අර බිස්නස් අර ව්‍යාපාර ප්‍රමාණයම නම් වෙන්නේ පිරිවැටුම එහෙමම නම් ඒක වැඩක් නෑ. ඒකින්ද ඒක පුරෝකථනය කරලා ඒක අපිට කොච්චරක් අපිට සිනර්ජි ඉෆෙක්ට් එකක් තියනවද කියලා අපිට ඒක බලන්න පුළුවන්. ඊළඟ එක මූල්‍යකරණයන්. දැන් අපි කිව්වා ඒ වගේ එකකට මූල්‍යණය සිද්ධ කරන්න පුළුවන් මුදල් නැත්තම් කොටස් නැත්තම් මුදල් කොටස් සම්මිශ්‍රණයකින්. නමුත් ගැනුම් පාර්ශවයෙන් මූල්‍යණය කරන්න ඕනේ මේකට මුදල් ගෙවන්න ඕනේ. නමුත් මුදල්ම ගෙවන්නේ නැහැ. ගොඩාක් වෙලාවට වෙන්නේ ණය මූල්‍යකරණයක්. නැත්තම් ඒ සමාගම මෝගේජ් කරලා ණය මුදලක් හැටියට තමයි ඒක ලබා දෙන්නේ. ගොඩාක්ම මුදල් මේකක් වෙන්නේ නැහැ. නැත්නම් ණය එකක් හරි හිමිකම් මූල්‍යකරණයක්. ඒ කියන්නේ එක කොටස ඒකට ඉඩ තියලා තියෙන මොනවාද මේ නෝට් තියෙනවා ඔව් නෑ නෝට් එකක් සිනර්ජි එකේ නම් ලියන්න තියෙන්නේ පිරිවැය සහ ආදායම්. පිරිවැයයි ආදායම්. ඔව් මූල්‍යකරණයන් කියන එකේදී කරන්න මේ කොටස් තුනයි මුදල් ගනුදෙනු ණය මූල්‍යකරණය අනිත් එක හිමිකම් මූල්‍යකරණය. ඒ මූලික වශයෙන්ම ණය හෝ හිමිකම් මූල්‍යකරණය. right ඒ කියන්නේ හිමිකම් කොටස අත්පත් කර ගන්නවා. දැන් උදාහරණයකට ගත්තොත් ඒකේ කොටස් සියල්ලම අත්පත් කර ගන්නවා 100%ම. නමුත් ඒකට සම්පූර්ණයෙන්ම ගෙවන්න අපි කියමු ඒකේ කන්සිඩරේෂන් එක ඒක මිල මිලියන 100යි. නමුත් ඒගොල්ලන් ඒක මිලියන 60ක් ඒගොල්ලන් මූල්‍යකරණය කරනවා. අනිත් මිලියන 40ට ඒගොල්ලන් බොන්ඩ් එකක් ඉෂු කරනවා. සමාගමේ නමින් බොන්ඩ් එකක්. නැත්තම් මෝගේජ් ලෝන් එකක් හැටියට ඒක මූල්‍යකරණය කරන්න පුළුවන්. ඒතකොට ණය මූල්‍යකරණයයි හිමිකම් මූල්‍යකරණයයි ඒ දෙක. නැත්තම් ඒකෙන් කොටසක් ඒගොල්ලන්ට එළියට විකුණන්න පුළුවන් හිමිකම් මූල්‍යකරණය ඒකෙදි. ඒ කියන්නේ ඒගොල්ලන් 70ක් මිලදී ගන්නවා. ඉතුරු 130 ඒක අවුට්සයිඩ් පාර්ටි එකට දෙනවා. ඒගොල්ලන්ට ඒක පස්සේ මිලදී ගන්න පුළුවන්. ඒ නැතත් 70ක ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා. අන්න ඒ වගේ ඒ මූල්‍යකරණය තමයි එතනදී අදහස් කරන්නේ. ණය කොච්චර මේව කරනවද හිමිකම්
කොච්චර මූලනය සිද්ධ කරනවද right ඒතර ගනුදෙනු ආකාරය ඒක කොටස් හෝ වත්කම් ඒ ගනුදෙනුව සිද්ධ වෙන ආකාරය මොකද්ද කොටස් හුවමාරුවක් නැත්නම් වත්කම් මිලදී ගැනීම ඒකයි ගනුදෙනු ආකාරය කියන එකෙන් අදහස් කරේ ගනුදෙනු ආකාරය කොටස් හෝ වත්කම් දැන් බොහෝ දුරට පොදු සමාගමක් පෞද්ගලික සමාගමක් වගේ නම් කොටස් මිලදී ගැනීමක් සිද්ධ වෙන්නේ තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාරයක් නැත්නම් සේවා සපයන ව්‍යාපාරයක් වගේ නම් ඒගොල්ලන්ගේ වත්කම් අත්පත් කර ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ වත්කම් අත්පත් කර ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ right ඊට පස්සේ ගණනය කිරීම valuation ඔය දැන් ඔය කියන්නේ සමාගමේ වටිනාකම තක්සේරු කිරීම. ඒතර valuation කියන්නේ අපි වෙනම පාඩමක් ඒකේ මේව කරන්න. ඒතර ව්‍යාපාර තක්සේරු කරන්නේ කියන්නේ ඒ කොටස ගනුදෙනු ව්‍යාපාර තක්සේරු කිරීම ගැන අපි වෙනමම කතා කරමු. right ඒක පොඩි පාඩමක් කියන්න බෑ නමුත් තරමක ලොකු පාඩමක් නමුත් ඒකේ එක කොටසක් තමා ඒකේ මේ හැම වාරෙම වගේ එන්නේ මම ඒ ටික ඔයගොල්ලන්ට highlight කරන්නම් ව්‍යාපාර තක්සේරු කරන නැත්නම් business valuation නැත්නම් company valuation කියලා කියනවා මේ කොටස. ඒතර මූල්‍ය පාලනය සම්බන්ධ අභ්‍යන්තර විගණන ගණනය කිරීම අත්පත් කර ගැනීම සහ ඒකාබද්ධ වීම සම්බන්ධ තමයි ගොඩක්ම මේ ව්‍යාපාර තක්සේරු කරන valuation එක භාවිතා වෙන්නේ. දැන් අපි සරල valuation එකක් ගත්තොත් වාහන වලට සම්බන්ධ valuation report ගන්නවා. දැන් lease එකක් ගන්නකොට හරි loan එකක් housing loan එකක් වගේ ගන්නකොට ඒ වත්කම අපි වාහනය හෝ නිවාස ඒ දේපල තක්සේරු කිරීමක් සිද්ධ කරනවා. අන්න ඒ වගේම දෙයක් තමයි මේ ව්‍යාපාරයේ තක්සේරු කිරීම සිද්ධ වෙන්නේ. එතකොට හැබැයි ඒක වගේ සරල නෑ මේක ආදායම් ඉපදවෙන වත්කමක්. ව්‍යාපාරයක් කියන්නේ ආදායම් ඉපදවෙන වත්කමක්. එතකොට ඒක ගැන තක්සේරු කරන්නේදී ටිකක් complicated සංකීර්ණ ක්‍රම තමයි ඒකෙදි යොදා ගන්න. right ඒතර මෙහි භාවිතයන් මොකක්ද? දැන් මේ valuation එකේ මොනවද අපි usage එක අපි භාවිතා කරන්නේ මොන වගේ තැන් වලටද? මේ අපිට මූලික වශයෙන්ම භාවිතා කරන්නේ අත්පත් කර ගැනීම සහ ඒකාබද්ධ වීමකදී. දැන් අපි වාහනයක් තියාගත්තට පැද්දට නැත්තම් අපි ගෙයක් අපි පාවිච්චි කරාට අපි ගොඩනැගුවට කවදාවත් වැලුවේෂන් කරන්නේ නැහැ. ඒක අපි අයිතිය හුවමාරු කරගෙන දැන් මේ අත්පත් කර ගැනීම වගේ අයිතිය හුවමාරුවකදී නැත්නම් වාහනේ විකුණද්දී තමයි අපි වැලුවේෂන් එකක් අපි ගන්නෙ. නැත්නම් ඒක අපි භාවිතා වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේකෙත් අත්පත් කර ගැනීමකදී නැත්නම් ඒකාබද්ධ වීමකදී තමයි සමාගමේ වටිනාකම ගණනය කිරීම සිද්ධ කරන්නේ. අනිත් එක නව කොටස් නිකුතු. අපි අලුත් කොටස් නිකුතුවක් සිද්ධ කරන්න යනවා. අන්න ඒකෙදී අපිට ඒක සමාගමේ වැලියු එක අවශ්‍ය වෙනවා අත්‍යවශ්‍ය වෙනවා. පළමු වරටම නිකුත් කරනවා නම් ඒක අත්‍යවශ්‍යයෙන්ම දැනගන්න ඕනේ කොටසක වටිනාකම ඒක තීරණය කරගන්න අත්‍යවශ්‍යයෙන්ම ඒක අවශ්‍ය වෙනවා. දැනට කොටස් වලද පොලේ තියෙන එකක් නව කොටස් නිකුත් කරන්න සමහර වෙලාවට ඒ සමාගමේ වටිනාකම
වටිනාකම් වල වෙනස් වීම සිද්ධ වෙලා තියෙනවා නම් ඒක නැවත වැලියු කරන්නත් ඒක අවශ්‍යයි. right? එතකොට ඊළඟ එක ව්‍යාපාර අංශ හෝ ඒ ව්‍යාපාරේ හරි ව්‍යාපාරයේ එක එක අංශ වසා දැමීම. අපි කිව්වා අර ඩිෆෙන්ස් මෙකැනිසම් එකෙත් ඒ ව්‍යාපාර අංශ වසා දැමීම, තුන්වන පාර්ශවයකට පැවරීම, ඒ වගේ ස්ට්‍රැටජිස් තියෙනවා. අන්න ඒ වගේ එකක් තමයි මේකත්. ඒ ව්‍යාපාර අංශයක් අපි වහනවා. නැත්තම් ඒ ව්‍යාපාර අංශ වෙනත් පාර්ශවයකට පවරනවා. අන්න එතකොට මේ ව්‍යාපාරේ හරි ඒ ව්‍යාපාර අංශයේ අපිට වැලුවේෂන් එකක් නැත්තම් ඒ ගණනය කිරීමක් තක්සේරු කිරීමක් අවශ්‍ය වෙනවා. right? එතකොට ව්‍යාපාර හෝ ව්‍යාපාර අංශවල මිල තීරණය කරන. ඒ අංශවල කොහොමද ඒ සෙග්මන්ට්ස් කීපයක ඒගොල්ලන්ගේ නිෂ්පාදනය සිද්ධ වෙනවා නම් ඒ අංශවල මිල ගණනය කිරීම අවශ්‍ය වෙනවා. එතකොට ඒක කියනවා මේ විද්‍යාවක් නොවන බවත් පැහැදිලි කිරීම සහ නිශ්චිත සාධක මත තීන්දුව ගැනීම මත මෙම නිශ්චිත සාධක තීන්දුව ගැනීම මත මෙම තක්සේරු කිරීම සිදුවන බව. ඒක සයන්ස් එකක් නෙමෙයි. කියන්නේ අපි අර නිරීක්ෂණේ නිගමනය කියලා අපි විද්‍යානුකූලව මේව කරන්නේ. නමුත් විවිධාකාර පැහැදිලි කිරීම සහ අපේ සාධක මත තීන්දුව ගැනීම තමා එම ඒ තක්සේරු කිරීමේදී සිද්ධ වෙන්නේ. අපි මේ හා සමානමයි අපි අර ආයෝජන තීරණ ගන්නකොට අපි මුල පාඩම් වල කරා අපි ආයෝජන උපදේශනයක් සිද්ධ කරන්නේ කොහොමද කියලා. මම ඒකෙදි කිව්වා ඒකේ හරි වැරදි ආන්සර් එකක් නැහැ. ඒක ඒ අයගේ පැහැදිලි කිරීම ඉන්ටර්ප්‍රිටේෂන් එක සහ තීන්දුව ගැනීම ජජ්මන්ට් එක තමයි ඒක තීරණය වෙන්නේ. එතකොට එයාට ආයෝජන උපදේශනයක් දෙනකොට මම කිව්වා අර හරි වැරදි ආන්සර් එකක් නැහැ. එතකොට ඒ තියෙන தත්ත්වයන් හැටියට ඔයගොල්ලන්ගේ පැහැදිලි කිරීම මත තමයි ඔයගොල්ලන්ගේ තීරණය දෙන්න ඕනේ. අන්න ඒ වගේ එකක් තමයි මේ වැලුවේෂන් එකත් කියන එක තමයි එතන කියන්නේ. right? මේ කොටසින් නම් වැඩි ප්‍රශ්න කරලා නැහැ. විශ්ලේෂණ ක්‍රියාමාර්ග මොනවද කියලා තමයි මෙතන තියෙන්නේ. සැලසුම් විශ්ලේෂණය, ව්‍යාපාර ක්‍රියාවලිය, ඒ කියන්නේ බිස්නස් ප්‍රොසෙස් එක ඒකේ විශ්ලේෂණය තියෙනවා. දත්ත ගබඩා database analysis දත්ත විශ්ලේෂණය තියෙනවා. හරි. ඒතකොට database එකේ කොහොමද ඒ backup එක යන්නේ, security කොහොමද, මේකේ කොහොමද ඒ data storage වෙලා තියෙන්නේ, ඒ වගේ දේවල්. ඒතකොට ඒ අතර විවිධ විශ්ලේෂණ සැකසුම් තියෙනවා. ඒව තමයි මේ pestle, SWOT, MOST කියන ඒ වගේ තියෙන්නේ. දැන් ඒව ගොඩක් අර මාකටිං සයිඩ් එකට තියෙන ඒවා. SWOT කියන එක ඕගොල්ලන් දන්නවා ගොඩාක් වෙලාවට ඒක එක ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලත් මේ වල යනවා. strengths, weaknesses, opportunities and threats. එතකොට strength, weaknesses මේවට සිංහල වචනක් තියෙනවා. නමුත් ඕගොල්ලන්ට කමක් නැහැ මේක මේ ඉංග්‍රීසියෙන්ම පාවිච්චි කරාට. strengths, weaknesses කියන ඒවා සමාගම තුල තියෙන්නේ. strength ඒ කියන්නේ එක ශක්තියින්, සමාගමේ විවිධ ශක්තියින් සහ දුර්වලතා කියන ඒවා සමාගමේ තියෙන ඒක ඉන්ටර්නල් දෙයක්. ඒගොල්ලන්ට කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඒ SW කියන පාර්ට් එක. SWOT කියන එකේ SW පාර්ට් එක සමාගමේ තියෙන ශක්තියින් සහ දුර්වලතා කියන එක. OT කියන්නේ opportunities and threats කියන එක. right? ඒක මම හිතන්නේ දන්නවා ඇති කියලා. නමුත් මම පොඩි පැහැදිලි කිරීමක් කරනවා. සමාගම ඇතුලේ තමයි strengths, weaknesses කියන එක තියෙන්නේ. opportunities, threats කියන සමාගමෙන් පිටත තියෙන්නේ සහ සමාගමට පාලනය කරගන්න බැරි සීමාවේ තියෙන්නේ. අර pestle කියන්නේ ඒ ලක්ෂණ.
political, economical, social, technological, ecological ඔක්කොම pest කියනවා pestile කියලා කියනවා. එතකොට ඒකට legal, political, economical, social, technological ඒ වගේ සමාගමෙන් බාහිර පරිසරය සාර්ව පරිසරය ඒක තමයි ඔයක පෙස්ට් හරි පෙස්ටිල් ෆැක්ටර්ස් කියන එකකින් අඳුන්වන්නේ ඒ වගේම තමයි SWOT ඇනලිසිස් කියන එකේ strengths weaknesses තමන්ගේ සමාගමේ තියෙන ශක්තියින් දුර්වලතාවයන් opportunities and threats කියන්නේ සමාගමට පරිබාහිරව තියෙන සමාගමට තියෙන අවස්ථාවන් opportunities ඒව තමයි සමාගම ටාගට් කරන්න ඕනේ අරමුණු කරන්න ඕනේ ඒගොල්ලන්ගේ ස්ට්‍රෙන්ත්ස් යූස් කරලා කොහොමද අපි ඒ opportunities ගන්න හරි ඒ opportunities වලින් කොහොමද අපි weaknesses අඩු කරගන්නේ කොහොමද කියන්නේ ඊළඟ threats වලට කොහොමද අපි මුහුණ දෙන්නේ අපේ strengths use කරලා weaknesses කොහොමද අපි සංගව ගන්න අපි හංග ගන්න කොහොමද අපේ weaknesses ඒ threats වලට අපි ලොකු තරංගකාරීත්වයක් තියෙනවා වෙළඳපොළ තරංගය වැඩි වෙනවා අපේ තියෙන මොනවා හරි weakness එකක් තියෙනවා නම් අපි ඒක අඩු කරගෙන ඒක හංගගෙන ඉන්න ඕනේ අපිට මේක කරගන්න බැරි නම් අපි හංගගෙන හරි ඉන්න ඕනේ මේ තරගයේ කියන threat එකට මුහුණ දෙන්න. opportunity කියන එක අපිට market එකේ opportunity එකක් අපිට වාසිදායක තත්ත්වයක් තියෙනවා අපි ඒකට අපේ strengths use කරන්න ඕනේ. අන්න ඒක තමයි ඒ analysis. මේක සමාගමකට ගන්න පුළුවන් පුද්ගලයෙකුට ගන්න පුළුවන්. අපි අපිටත් ඒක use කරන්න පුළුවන් SWOT කියන analysis එක. තමන්ගේ strengths, තමන්ගේ weaknesses, outside opportunities, outside threats job market එකේ office එකේ ගෙදර සාමාන්‍ය දිනදා ජීවිතේ ඒ තියෙන opportunities threats තමන්ගේ තියෙන strengths weaknesses ඒක තමයි SWOT කියන analysis එකේ මූලික දේ. එතකොට අපි ඒ levels වල ඒක use කරන්න පුළුවන්. එතකොට ඒ කියන සමාගම ඇතුලේ තියෙන එක ඒ සමාගමෙන් පිට ක්‍රියාත්මක වෙන සම්පූර්ණ සාර්වාර්ථිකය මැක්‍රෝ ඉකොනොමික නැත්තම් සාර්වාර්ථිකය තමයි පෙස්ටිල් ෆැක්ටර්. මේක මේ කාරණා දෙකක් නමුත් මම එකකට දැම්මා විතරයි. එකකට කියන එක වෙන ඇනලිසිස්. right ඊට පස්සේ තියෙනවා මේ most කියලා mission objective strategies and tactics ඒක සමාගමේ තියෙන අපි දන්නවා ගොඩක් සමාගම් වල බැංකු වල මූල්‍ය ආයතන වල ලොකු සමාගම් වල තියෙනවා දැක්ම අරමුණු ඒ කියන්නේ vision mission objective strategies දාලා තියෙනවා සමහර අය tactics දාලා නැහැ ගොඩක් ටැක්ටික්ස් තියෙන්නේ ඒ කාලයන්ට අනුරූපව වෙනස් වෙන ටැක්ටික්ස් ඒගොල්ලන් යූස් කරනවා ඒක බොහෝ දුරට ඕගොල්ලන්ගේ නිකන් ෆ්‍රේම් කරලා තියන්නේ නැහැ නමුත් විෂන් මිෂන් ඔබ්ජෙක්ටිව් කියන මූලිකම දේවල් දෙක තුන ඕගොල්ලන්ගේ සමාගම් වල ඒ වගේ ගහලා ඇති බැංකු වල ඇති විෂන් මිෂන් ස්ටේට්මන්ට් විෂන් එක මොකක්ද මිෂන් ස්ටේට්මන්ට් එක මොකක්ද ඔබ්ජෙක්ටිව්ස් මොනවද ඒක අර සමාගමේ නිකන් පුළුල් අරමුණක් ඒක බ්‍රෝඩර් විව් එකක් දෙනවා ඒ විෂන් මිෂන් කියන ඒ වගේ. ඒතකොට ඒවා විශ්ලේෂණ ආකෘති වලට අයත් වෙනවා. ඒතකොට ඒ ටික මතක තියාගන්න. right එතකොට මේකෙත් අපි කිව්වේ අර කලින් එකේම කොටස මම ඒ ටික කියන්නම්.
ඒකෙත් අර වත්කම් මත පදනම් වූ තක්සේරුකරණය අර දෙවෙනි එකට ආදායම් කියන්න පුළුවන් ආදායම් වලට වඩා වෙළඳපළ මත පදනම් වූ තක්සේරුකරණය කියලා ලියා ගන්න. ඒක ගොඩක් රිලේටඩ් ඒකට. right. ඒක වෙළඳපළ මත පදනම් වූ තක්සේරුකරණය කියලා ඒකට දාගන්න මාකට් බේස් කියන එක. එතකොට වත්කම් මත පදනම් වූ තක්සේරුකරණය අර වත්කම් මත පදනම් වූ මිල වගේම තමයි ඒ තක්සේරුකරණය asset base valuation එක. ඒ description එක අර උඩ ඒකේ තියෙන එකමයි ස්ථාවර ජංගම සහ අස්පෘශ්‍ය වත්කම් ආදී සියලු වත්කම් වල එකතුව මගින් මිල තීරණය ඒක උඩ තියෙනවා. ඒතර ඒක NAV කියන්නේ net asset value කියන සුද්ධ වත්කම් අගය කියන එකෙන් තමයි ඒක වටිනාකම ගන්නෙ. ඒතර ඒ තක්සේරුකරණයේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් ලියාගන්න ගොඩනැගීමේ පිරිවැය cost to build ක්‍රම දෙකයි. ගොඩනැගීමේ replacement cost. ඒ කියන්නේ ප්‍රතිස්ථාපන පිරිවැය නැත්නම් නැවත ගොඩනැගීමේ පිරිවැය මේක ගොඩනැගීමේ නැත්නම් ආරම්භක පිරිවැය ආරම්භ කිරීමේ පිරිවැය නැත්නම් ගොඩනැගීමේ පිරිවැය මේක ප්‍රතිස්ථාපන පිරිවැය. right වත්කම් මත පදනම් වෙලා කරනවා. එතකොට approaches දෙක ඒ කියන්නේ ඒ ක්‍රමවේදේ යටතේ තියෙනවා cost to build කියන එකේ අදහස යම්කිසි සමාගමක් තියෙනවා. ඒ සමාගම නැවත අලුතෙන් හදන්න යන පිරිවැය කොච්චර? දැන් අපි කියමු ඒකේ ස්ටාෆ් එක 100ක් ඉන්නවා, හෙඩ් ඔෆිස් එක බිල්ඩින් එකක් තියෙනවා, ෆැක්ටරිස් තියෙනවා 3ක්. ඒ ෆැක්ටරි එකේ ඒ කියන මැෂින්ස් තියෙනවා. අපි නම් කරපු ඒ ලේඅවුට් එකට තියෙන මැෂින්ස් තියෙනවා. ඒ මේවා ටික වතු තියෙනවා. ඒ වගේ ප්‍රමාණයක් වත්කම් ප්‍රමාණයක් තියෙනවා. වාහන තියෙනවා. අපි කියමු 15ක් තියෙනවා. ඒ වගේ. දැන් cost to build කියන approach එක අපි use කරොත් අපි ඒ ඔෆිස් එක ගොඩනගන්න හෝ මිලදී ගන්න යන පිරිවැය එකතු කරනවා. වාහන 15ක් තියෙනවා නම් වාහන 15 අපි වාහන 15ක් ගන්න කොච්චර යනවද? ඒ වත්තු තියෙනවා නම් ඒ කියන වතු ඒ ප්‍රමාණයේ වතු මිලදී ගන්නවා නම් අද යන පිරිවැය කොච්චර? ෆැක්ටරිස් තියෙනවා නම් ඒවට ඕන කරන මැෂින්ස් ඒ උපකරණ ඔක්කොම අපිට ගෙන්නලා මිලදී ගන්නවා නම් කොච්චර වියදමක් යනවද? අන්න ඔය ඔක්කොම එකතු කරලා එන පිරිවැය අනුව ගණනය කිරීම සිද්ධ කරන ක්‍රමවේදය තමයි cost to build කියන්නේ. හරි. ගොඩනැගීමට කොතරම් පිරිවැයක් යනවද? ගොඩනැගීමේ පිරිවැය.
හරි. දෙවෙනි ක්‍රමය රිප්ලේස්මන්ට් කොස්ට් ප්‍රතිස්ථාපන පිරිවැය. උදාහරණයකට ගත්තොත් ඒහා සමාගමක දැන් ඒ ප්‍රතිස්ථාපනය කියන්නේ ඒක නැවත ඒ තත්ත්වයෙන් අපිට ලබා ගන්න. දැන් ඒ වාහන දැන් හොඳ උදාහරණයක් ඒ කියන සමාගමේ වාහනයක් කන්ඩිම් වුණා නැත්නම් සම්පූර්ණම විනාශයටපත් වුණා. අන්න ඒ වාහනේ ආපහු නැවත ඒ තත්ත්වයෙන් ගන්න කොච්චර වියදමක් යනවා. ඒ තත්ත්වයට ගන්න ඒ තිබ්බ තත්ත්වයට ගන්න කොච්චර වියදමක් යනවා. අන්න ඒ විදිහේ ක්‍රමවේදයක් තමයි මේක. අපි කියමු බිල්ඩින් ස්පේස් එකක් තියෙනවා සම්පූර්ණ මේ බිල්ඩින් ස්පේස් එක. ඒ බිල්ඩින් එක සම්පූර්ණම ඩිස්ට්‍රොයි වුණා. ඒක සම්පූර්ණම විනාශ වුණා. ඒ බිල්ඩින් එක ගොඩනගන්න කොච්චර යනවද? ආපහු ඒ තිබ්බ විදිහට ගොඩනැගීමට කොච්චර මුදලක් යනවද? අන්න ඒක තමයි ඒ පිළිවෙලට ගන්න. හරි. ඒ මැෂින් එකක් දැන් අවුරුදු 10ක් විතර පරණයි. මේ මැෂින් එක විනාශ වුණා. ඒ මැෂින් එක ඒ අවුරුදු 10ක් පරණ මැෂින් එකේ ඒ තත්ත්වයට ගන්න කොච්චර වියදමක් යනවද? reinstated cost කියනවා නැත්නම් replacement cost නැත්නම් reinstated cost කියලා. ප්‍රතිස්ථාපනය. නැවත ප්‍රතිස්ථාපනය. අපහු ඒ තත්ත්වයට ගන්න. ඒ තත්ත්වයට ගන්න එතකොට මේ මැෂින් එකට කොච්චර යනවද? අපි කියමු 125යි. අන්න 125. අන්න ඒ විදිහට cost එක එකතු කරලා ඒ පිරිවැය එකතු කරලා ලබා ගන්න ක්‍රමවේදය තමයි replacement cost කියලා කියන්නේ. cost to build කියන එකේ ඕගලන්ට ඕන ඒක ලියා ගන්න පුළුවන්. අදාළ සමාගමට අයත් සියලුම වටිනාකම් නැත්නම් වත්කම් ගොඩනැංවීම සඳහා දැරීමට සිදුවන පිරිවැය පදනම් කොටගෙන තක්සේරු කිරීමේ ආකෘතිය නැත්නම් තක්සේරු කිරීම. එතකොට ප්‍රතිස්ථාපන කියලා එකෙන් අදහස් කරන්නේ රිප්ලේස්මන්ට් කොස්ට් කියලා කියන්නේ එම සමාගම හෝ සමාගමේ වත්කම් එම පවතින තත්වයට නැවත ගෙන ඒමට වන පිරිවැය පදනම් කොටගෙන මිල තීරණය කිරීම හෝ තක්සේරු කිරීමයි. ඒකයි තිබූ තැනට පත් කිරීම. ඒකෙන් අදහස් කරන්නේ. right ඊළඟ ක්‍රමය වෙළඳපළ මත පදනම් වූ market base වෙළඳපළ මත පදනම් වූ මිල තීරණය කිරීම. වෙළඳපළ මත market base
ඒකෙදි සිද්ධ වෙන්නේ අර මං කලින් කිව්වා වගේ ඒ සමාගම වෙළඳපළ මිල මත ඒහා සමාන ව්‍යාපාරයක වෙළඳපළ මිල මත පදනම්ව අදාළ සමාගමේ මිල තීරණය කිරීම. ඒකෙත් කොටස් දෙකයි. ඔය තුන්වෙනි තියෙන එක වෙළඳපළ මිල මත කියන එක තුන්වෙනි තියෙන එක. ඒක ලියලා අනිත් එක ලියන්න. ඒකේ කොටස් දෙකයි. ඔය සමාන ව්‍යාපාර කියන එක එකක් ඒ සමාන ව්‍යාපාර වලට සමාන ගුණාකාරයන් කියලා ලිව්වත් හරි ඒක මම පස්සේ ඒක කියන්නම්. company comparables කියලා කියනවා සමාන ව්‍යාපාර. නැත්නම් සමාන සමාගම් වල ගුණාකාරයන්. සමාන ව්‍යාපාර අනිත් ක්‍රමය పూర్ව ගනුදෙනු විශ්ලේෂණය. ඒක මම වෙනම අපි කරනවා පස්සේ. අනිත් එක పూర్ව ගනුදෙනු විශ්ලේෂණය කියන ඒ ක්‍රම දෙක. ඒක වෙළඳපළ මත තමා මිල තීරණය කරන ආකෘතියක් වෙනවා. තක්සේරු කරන. සමාන ගුණාකාරය නැත්නම් සමාන ව්‍යාපාර එක comparable companies analysis කියලා තියෙනවා. ඒ වගේම company multiples, company comparables කියලා කියනවා. අනිත් එක పూర్ව ගනුදෙනු විශ්ලේෂණය. Precedent transactions analysis කියලා ඒක අපි පස්සේ විස්තරමකව කරනවා. මෙතන වෙළඳපළ මිල මත කියන එක තියෙන හන්දා අනිත් එකට මුදල් ප්‍රවාහ පදනම ඌ තක්සේරු කරණය කියලා ලියන. මුදල් ප්‍රවාහ පදනම් වූ තක්සේරු කරණය. මුදල් ප්‍රවාහ right cash flow based on discounted cash flow. ඒක යටතේ ලියා ගන්න පුරෝකථනය කළ අනාගත මුදල් ප්‍රවාහ forecasted future cash flows. ඒක අපි ඒකත් වෙනම කරනවා. අපි බැඳුම් කර මිලකරණය සිද්ධ කරෙත් අන්න ඒ ක්‍රමවේදයෙන්ම තමයි. discounted cash flows. අපි අනාගත බැඳුම් කර වල බැඳුම් කරවල පොලි ඩිස්කවුන්ට් කරලා නැත්තම් වට්ටම් කරලා තමයි ඒක හොයාගත්තේ. අන්න ඒ වගේ ක්‍රමයක්. වට්ටම් කළ මුදල් ප්‍රවාහ අනාගත පූර්වකථනය කළ අනාගත මුදල් ප්‍රවාහ. right එතකොට ඒ තක්සේරු කරන්නේ විවිධ ප්‍රවේශයන් යටතේ තියෙනවා ක්‍රම. ඒතර ඒකේ මූලික ක්‍රම තුනක් තමයි මෙන්න මේ කියන්නේ. මේක කීප වතාවක් අහලා තියෙනවා. එතකොට තක්සේරු කිරීමේ මූලික ක්‍රම කියලා අහුවොත් ව්‍යාපාර සැසඳීමේ විශ්ලේෂණය ඒකට ලියාගන්න comparable companies analysis. comparable companies analysis. පල්ලෙහා තියෙනවා ඒක. పూర్ව ගනුදෙනු කියන්නේ precedent transaction analysis. ඒක පල්ලෙහා තියෙනවා ඒකෙත්. precedent transaction analysis. අනිත් එක වට්ටම් කළ මුදල් ප්‍රවාහ විශ්ලේෂණය. ඒතකොට මූලික ක්‍රම තුනයි තියෙන්නේ. මූලික ක්‍රමවේද අරක මේ approaches තියෙන්නේ අනිත් ඒවා. එතකොට මොකක් බේස් කරගෙනද කරන්න කියන්නේ. right අපි මේක
විතරක් කරලා අද නවත්තමු. ඊට පස්සේ අපිට තියෙන වට්ටම කළ මුදල් පහේ පොඩි ගාණක් තියෙනවා. ඊට පස්සේ තව කොටසක් තියෙනවා. එතකොට ව්‍යාපාර සැසඳීමේ විශ්ලේෂණය කියන්නේ මොකක්ද කියලා බලමු. ව්‍යාපාර සැසඳීමේ විශ්ලේෂණය කියලා කියන්නේ යම් කිසි සමාගමක් හෝ සමාගම් සමූහයක එම සමාගමට සමාන සමාගමක් හෝ සමාගම් සමූහයක වටිනාකමක් ඇසුරින් ඒ අදාළ සමාගමේ මිල තීරණය කිරීම. එතකොට ඒක සමාගමක ප්‍රමිතකරණයක්. කියන්නේ ස්ටෑන්ඩඩ් එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. හරි. එතකොට ඒකෙදි මූලික උපකල්පනයක් තියෙනවා. එම ව්‍යාපාර සමූහයේ කලඹ සමාන වටිනාකම් මත ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ඊට පස්සේ ඩිස්ට්‍රිබියුෂන් ඒ කියන්නේ ට්‍රේඩ් සීක්‍රට්ස් ප්‍රොඩක්ට් සීක්‍රට්ස් ඒ කියන්නේ භාණ්ඩ ඒ නිෂ්පාදනයේදී යොදා ගන්නා දේවල් වල ඉඳලා ඒ කියන්නේ ව්‍යාපාරයේ ඇතුළත මේ ඒ සංස්කෘතිය කල්චර් එක ඒ හැම එකකම වැලියුස් සමානයි කියලා උපකල්පනයක් කරනවා. මේකට දැන් මම මේ විශේෂයෙන් බාහිරව උදාහරණයක් දුන්නොත් අපි වාහනයක් බලනවා නම් මිලදී ගන්න ඒ වාහනය අපි බලනවා අපි කියමු ඒක 2010 Toyota brand එකේ Toyota Corolla කියන එකේ 2010 මොඩල් එකේ වාහනය. අපි ඒක බලන්නේ ඒහා සමානම වාහනයක් වෙළඳපොලේ යන්නේ කීයද? ඒ තියෙන වැලියුස් ඒක තමයි ව්‍යාපාර සැසඳීමේ විශේෂණයේ ව්‍යාපාර අතරත් වෙන්නේ. එතකොට ඒ කියන එකේ රිවර්ස් කැමරා ඊට පස්සේ සෙන්ට්‍රල් ලොකින් ඊට පස්සේ ඔටෝ බ්‍රේක් ඒ වගේ මොනවා හරි ෆීචර්ස් ඇඩිෂනල් ෆීචර්ස් තියෙනවා නම් කාපට් කරලාද අන්ඩර් කෝටින් එක ඒ වගේ වාහනයට අදාළ වෙන මොනවා හරි තව ඇඩිෂනල් ඒවා කරලා තියෙන එකක් ඒහා සමානම වාහනයක් එක්ක සැසඳීම තමයි වඩාත්ම යෝග්‍ය වෙන්නේ. එතකොට ඒ කියන වාහනේ ලක්ෂ 30යි නම් අන්න ඒක අපිට බේස් කරගෙන නැත්නම් ඒක පදනම් කරගෙන අපි මිලදී ගන්න යන වාහනේ මිල තීරණය කරන්න පුළුවන්. එතකොට ඒකෙදි ඔන්න රිවර්ස් කැමරා එක අඩුයි නම් ඔන්න එතන රුපියල් 10000ක් අඩු කරනවා. අන්න ඒ වගේ ඒ සමාන ව්‍යාපාර කියන්නේ අන්න ඒ වගේ ඒවා. 100%ක් සමාන ව්‍යාපාර හම්බ වෙන්නේ නැහැ. එතකොට අපි ඒ තෝරගන්න ව්‍යාපාරය හෝ ව්‍යාපාර ඒ සමූහයම සමාන වටිනාකම් මත ක්‍රියාත්මක වෙනවා කියලා උපකල්පනය කරනවා. නැත්නම් ඒක ගණනය කිරීම අපහසු වෙන හින්දා තමයි එහෙම කරන්නේ. හරි ඒකේ අපි ස්ටෙප්ස් ටික බලමු. එතකොට ඔයගොල්ලන්ට තව ටිකක් තේරෙයි. සමාන කණ්ඩායමක් තෝරගන්න. දැන් බයර්ස් යුනිවර්ස් කියලා කියන්නේ ඕක. ඒ කියන්නේ ඒ අපි කම්පෙයාර් කරන අපි සැසඳීම සිද්ධ කරන අනිකුත් සමාගම් කලඹ ඒ කණ්ඩායම කොහොමද තෝරගන්නේ? ඒතර පළවෙනිම දේ එකම ව්‍යාපාර ශාස්ත්‍රයක් තුල. දැන් අපි අර කිව්වා වගේම සුපර් මාකට් එකක් නම් වැලියු කරන්න යන්නේ සුපර් මාකට් ඒ කියන්නේ රිටේල් අංශයේම වෙන්න ඕනේ. රිටේලින්ම වෙන්න ඕනේ. සුපර් මාකට් එකක්ම. දැන් කාගිල්ස් වගේ සමාගමක් අපි වැලියු කරන්න යනවා නම් මේ මෙතඩ් එක යටතේ සමාන ව්‍යාපාර ශාස්ත්‍රයක් තුල ඒ වගේ වැලියුස් තියෙන අනිත් එක තමයි කීල්ස් කියන සුපර් මාකට් චේන් එක. අන්න ඒක තමයි තොර සමාන ව්‍යාපාර ශාස්ත්‍රයක් තුල. අනිත් එක ලාභදායීත්වය ඇතුළු අනිකුත් අනුපාතයන් සමාන වූ. අන්න ඒගොල්ලන්ගේ ලාභදායීත්ව අනුපාත ඒ වගේ දේවල් සමාන පුළුවන් තරම් සමාන
ප්‍රමාණයන්ගෙන් වෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් මාජින්ස් සාමාන්‍යයෙන් 15යි 12යි 10යි වගේ යනවනේ. අර ඒ කිට්ටු අගයක තියෙන සමාන සමාගමක් වෙන්න ඕනේ. දැන් ලංකාවේ වගේ ඒ වගේ ලොකු ව්‍යාපාර සංඛ්‍යාවක් නැහැ. ඒ කියන්නේ ව්‍යාපාර නැත්තම් සමාගම් අතිවිශාල සංඛ්‍යාවක් නැහැ. ඒ වගේ කම්පැරබල් ඇනලිසිස් එකක් කරන්න තරම්. නමුත් වෙන රටවල් වල ඒ වගේ තියෙනවා. අනිත් එක සමානත්වයේ පවතින, ඒ කියන්නේ සමාන තත්වයේ පවතින සමාන කණ්ඩායම්. හරි, ඒ සමාන සමාගම් ස්ථාපිත කිරීම සිද්ධ කරන්න ඕන ඉස්සල්ලා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ එක එක මෙට්‍රික්ස් ආකෘතීන් තක්සේරු කිරීම සිද්ධ කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒකේ අපි කම්පෙයාර් කරන එක වෙන්නේ. ඒ ඉස්සලාම දත්ත රැස් කරනවා. ඒකට ඒ සමාන සමාගම් තෝරාගත්තට පස්සේ ඒ වගේ ඔක්කොම දත්ත රැස් කරලා ඊට පස්සේ තමයි සැසඳීම සිද්ධ කරන්නේ. right? ඒ සැසඳීම අනුව තමයි ඉලක්කගත සමාගමේ වටිනාකම තීරණය කරන. මේක දිග ප්‍රොසෙස් එකක් ඇත්තටම. මේක දැන් අපි ෆුල් ඇනලිසිස් එකක් ගත්තොත් සාමාන්‍ය ලොකු පොතක අර ලොකු බැංකින් පොතක වගේ ලොකු පිටු ප්‍රමාණයක් කවර් වෙන්න මේ වගේ එකක ඇනලිසිස් එකක් තියෙනවා, ලොකු ඒරියා එකක්. නමුත් කෙටියෙන් මම කියන්නේ එක සමාගමක වටිනාකම තක්සේරු කිරීමට ඒවහා සමාන සමාගමක් හෝ සමාගම් සමූහයක වටිනාකම පදනම් කර ගැනීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. right? පූර්ව ගනුදෙනු එක මම අනිත් දවසේ කරන්න. නමුත් පූර්ව ගනුදෙනු කියලා කියන්නේ ඒ සමාගමේ පෙර ගනුදෙනු නෙමෙයි ඇත්තටම. ඒහා යම්කිසි සමාගමක අගය අපි තීරණය කරනවා ඒහා සමාන සමාගමක් ඊට කලින් විකිණුච්ච මිල පදනම් කරගෙන. ඒ කියන්නේ අපි ඒ කියන සමාගමේ මිල තමා තීරණය කරන්න යන්නේ. අපි ඒකට පදනම් කරගන්නවා ඒ කියන සමාගමට සමාන සමාගමක් වෙච්ච B කියන සමාගම මාසෙකට ඉස්සෙල්ලා විකිනිලා තියෙනවා. යම්කිසි සමාගමක් මිලදී අරන් තියෙනවා B කියන සමාගම. අන්න ඒ මිලදී ගත්ත මිල අනුව ඒ කියන සමාගමේ මිල තීරණය කිරීම. පසුගිය නිශ්චිත කාලවකවානුව තුළ සිදු වූ සමාන අත්පත් කර ගැනීම හෝ මිලදී ගැනීම කියන මිලකරණයන් ආශ්‍රයෙන් ඒ ව්‍යාපාරයේ අගය තහවුරු කිරීම. ඒතකොට ලංකාවේ වගේ රටක ඒ වගේ පහසුවෙන් ඒ වගේ ෆ්‍රීකවන්සි එකකින් ඒ වගේ මේ සමාගම් අත්පත් කර ගැනීම ඒකාබද්ධ වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒකින්ද අපිට මේ ඒකට හා සමානම සමාගමක් ළඟදී අත්පත් කරගත්ත හරි අත්පත් කරගත්ත මිලක් තීරණය කරන්න ඒක අමාරුයි. නමුත් වෙනත් රටවල් වල ඒක භාවිතා වෙනවා. හරි, ඩිස්කවුන්ටඩ් එක අපි ඊළඟ සතියේ කරමු. අදිතෝලන මිලදී ගැනීම එක්ක තව පොඩි කොටස් කීපයක් තියෙනවා. අපි එන සතියේ ඒ ටික කරමු. දැනට මොනවා හරි මේකේ හෝ පහුගියේ වගේ ප්‍රශ්න තියෙනවද? දැන් කලින් එකේ ආයෝජන බැංකුවල දායකත්වය, ආයෝජන බැංකුවල දායකත්වය mergers and acquisition එකකදී, ඒ කියන්නේ අත්පත් කර ගැනීමකදී ආයෝජන බැංකුවක දායකත්වය අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒක මම එන සතියේ කරන්නම්. ඊට අමතරව මොනවා හරි තියෙනවා නම් අපිට මන්ට විනාඩි දෙකක් තුනක් තියෙනවා අපිට කරන්න පුළුවන්. සහ මේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඊට පස්සේ අපි ඒ ටික සාකච්ඡා කරමු. මොනවා හරි තියෙනවද? නෝට් එකෙත් මොනවා හරි මිස් වෙච්ච පාර්ට් එකක් තියෙනවා නම් ටිකක් කියන්න. ඕගොල්ලන් දැන් ඇත්තටම විභාගයට වුණත් පොඩ ප්‍රෙපරේෂන් එකක් වෙනවා නම් ඕගොල්ලන්
අර පාස් පේපර්ස් වල තියෙනවා පොඩ්ඩක් රිපීටඩ්ලි කරන්න. දැන් අපේ මාර්තු 21 තව සතියයි තව සෙෂන් 3කින් විතර අපේ සම්පූර්ණ කොටසම ඉවරයි. ඒත් එක්ක අපි ඒ කාලවල වලදී අපි විභාග ප්‍රශ්නත් සාකච්ඡා කරගෙන ආවා. කොටසින් කොටස ඒකින්ද ඒ හැම කොටසම බලා ගන්න. ඒ කොටසට අදාළව අපි ප්‍රශ්න උත්තර ඒ ටික සාකච්ඡා කරා. ඒ ටික ඔක්කොම කවර් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි ටාගට් ප්‍රශ්න ටිකක් අපි සැරින් සැරේ කරගන්න පුළුවන්. අන්තිම සෙෂන් 2 3 අපි එක බලමු. right එහෙම වුණොත්